සුබ සන්ධ්‍යාවක් කියලා ආදරෙන් පිළිගන්න. ඉතින් මාත් එක්ක රට කරන්න මගෙත් එක්ක අද සහාය කතිකයෙක් සම්බන්ධ වෙනවා. ඉතින් මම මේ අවස්ථාවට පිළිගන්නවා මේඝ සිත්තු අපේ සහෝදරයෙක් එකතු වෙනවා. අපි දෙන්නත් එක්ක අද මේ සාකච්ඡාව ඉස්සරහට අරන් යනවා. ඉතින් මේඝ සුබ සන්ධ්‍යාවක් පිළිගන්න ඒවා සුබ සන්ධ්‍යාවක් වේවා අයියා. හරි සන්ධ්‍යාවක්. එහෙනම් මේ අද අපේ කතානායකයත් එක්ක මේ වැඩසටහන මෙතන දිග අරගෙන යන්න. හොඳයි, ගොඩක් දෙනෙක් සමහර පොත්පත් කියවන්න ගොඩක් දෙනෙක් ආසයි. වගේ පොත්පත් වල එළියලා තියෙන ලියවිල්ලත් එක්ක එහෙමත් නැත්නම් මේ රැල්ලත් එක්ක යම් කිසි පුද්ගලයෙක්ගේ පොත් වැඩි වශයෙන් කියවන්න ගොඩක් වෙලාවට නැඹුරු වෙනවා. ඉතින් මේ ඒ වගේ සමාජයේ සුප්‍රසිද්ධ චරිතයක්, ඒ වගේම සමාජයේ මේ අපිත් එක්ක පොත්පත් වලින් ලංවිච්ච චරිතයක් ගැන කතා කරන්න තමයි අපි අද සූදානම් වෙන්නේ. ඉතින් මේ මං කල්ල වෙලා නොයවා වැඩේට පිළිගන්නම්. අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රවීණ ලේඛක, ඒ වගේම මාධ්‍යවේදී මොහන් රාජ් මඩවල මහත්මයා. අයිවන් මොහන් මහත්මයා. හොඳයි, අපි මොහන් රාජ් මඩවල මහත්මයාත් එක්ක අද chat with youth වැඩසටහනේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආදරණීය වික්ටෝරියා පොත සම්බන්ධයෙන්. ඒ වගේම පොත පිළිබඳ විචාරයක් සහ අපි අපේ අදහස් කතා බහ කර ගැනීමක් තමයි අද මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ. මේක මල්ලි ඉස්සරහට පටන් ගෙන යන්න. ඔව්. හැමෝටම ආයුබෝවන්. ගෞරවයෙන් යුක්තව අපේ මොහන් රාජ් මඩවල මහත්තයා පිළිගන්නවා. එතකොට ආරම්භයක් විදිහට ඔබතුමාගේ සාමාන්‍යයෙන් මම මුලින්ම හිතනවා ඔබතුමා එක පැත්තකින් වෘත්තීයමය වශයෙන් ගත්තොත් මාධ්‍යවේදී මං හරි වෙන්නේ නැති. එතකොට ඔබතුමා මාධ්‍යවේදියෙක් විදිහට පසු කාලෙකදී ඔබතුමා සාහිත්‍ය කරන්නට යොමු වෙනවා, කලාවට පොත්පත් ලියන්න පුරුදු වෙනවා. එතකොට මන් චුට්ටක් ඔබතුමාගෙන් අහලා බලලා දැනගන්න හිතෙනවා මේ මාධ්‍ය ජීවිතයෙන් පස්සෙ ඔබතුමා මේ සාහිත්‍යයට කොහොමද මොකක්ද ඒ සඳහා ඔබතුමාට ලැබිච්ච ආభాස? මෙහෙමයි ඇත්තටම මේ මාධ්‍යයට ආවට පස්සේ මාධ්‍ය ඉඳලා සාහිත්‍ය කරණයට නියැලුණා නෙමෙයි. ඇත්තටම මම මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඉඳන්ම සහ ඊටත් පෙර ඊට සිටම මේ කලාවට සාහිත්‍යයට මේ ආසාවක් තිබුණා. මම මගේ පළවෙනි කෙටිකතා සංග්‍රහය බෝධිලිම නිකුත් කරන්නත් මම කොළඹ කැම්පස් එකේ ඉද්දී 1990 ගණන් වල මැද භාගයේදී. ඊට පස්සේ කොළඹ කැම්පස් එකේ ඩිග්‍රී එක හදාරලා ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් නිකුත් වුණාට පස්සේ මම මාධ්‍යයට එකතු වෙන්න මට සිද්ධ වුණා. මොකද ඒ කාලේ ආර්ථික අපහසුතාව මැද හිටපු නිසා මට ප්‍රස්තාවක් වුණා නැත්ත වශයෙන්. ඉතින් ඒක මාධ්‍යයට අතින් හම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. මාධ්‍යයේ ඉන්න කාලෙත් මම සහ මම කියන මේ කෙටිකතා සංග්‍රහයත් නිකුත් කළා. ඒක මම හිතන්නේ 2001 වසරේ වගේ නිකුත් කළේ. ඊට පස්සේ මාධ්‍ය අතර ඉන්න අතර තමයි මට ඇත්තටම මේ ලයිෆ් එකේ පොඩි විවේකයක් ගන්න ඕනේ කියලා හිතුනේ. මේ තව වෙන අභිලාෂයන් කීපයකුත් තිබ්බා. ෆිල්ම් එකක් කරන්න අදහසකුත් තිබ්බා. ඔහොම මේ ආවෙලා මම කෙටි කාලීනව මේ මාධ්‍යෙන් ටිකක් දුරස්ත වෙන්න කල්පනා කළා. එතකොට මේ ඔය අතරේ තමයි ඇත්තටම මේ මට අදහසක් ආවේ මේ ටිකක් ආපහු මම මගේ කියලා දෙයක්. ඒ කියන්නේ අපි මාධ්‍යයක සහ නැත්නම් අපි ආයතනයක වැඩ කරනවා කියන්නේ තව කාට හරි සේවය කරනවා කියන එක. ඉතින් එතකොට තව කෙනෙක් මත යැපෙන්නේ. Tamanට කියලා ස්වාධීනත්වයක් නැහැ කවුරු කෙසේ කිව්වත්. කොතනකවත්. ඉතින් මම මගේ ජීවිතේ ස්වාධීනත්වයක් හොයාගන්න නම් මගේම දෙයක් කරන්න ඕනේ කියන එක සහ මගේ මොකක් හරි එකක් තියෙනවා නම් කියලා එකක් තියෙනවා. ඒකෙන් මේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා තමයි මම ඊට පස්සේ 2011 වර්ෂයේ මාධ්‍යයෙන් තරමක් අයින් වෙලා මේ 2012 වසරේ මාගම් සුලි කියන නවකතාව ලියන්නේ. ඉතින් අත්‍තර මේක ඇත්තට මෙහෙම බලාපොරොත්තු වෙන ලියවිච්ච එකක් නෙමෙයි. මගේ හැඟීම් එක්ක සහ සාහිත්‍යකරණය කලාව ඇතුලේ මට වෙනසක් කරන්න ඕනේ කියන අභිලාෂය තුල අභිලාෂය කියන තේරුම ඇතුලේ මම පොඩි වෙනස් අත්දැකීමක් කරපු එකක් තමයි මාගම් සුලි කියන්නේ. ඉතින් ඒකට මේ
හිතාගන්න බැරි තරම් ප්‍රතිචාරයක් වගේම මේ හිතාගන්න බැරි තරම් විවේචනත් තිබුණා. ඒ ප්‍රතිචාර සහ විවේචන වලින් ප්‍රතිඵලයක් විදිහට තමයි ඊට පස්සේ දිගටම මම මේ ක්ෂේත්‍රයේ දුන්නේ. සමහරක් වෙලාවට ඒක එහෙම්ම විය කියලා ගිය දෙයක් වුණා නම් ඒ කියන්නේ ඒක කතා බහට ලක් නොවුන නම් ඒ ගැන සමාජයේ සංවාදයක් ඇති නොවුන නම් මම සූර්ය මගේ ප්‍රථම නවකතාව පිළිබඳව මම එතනින් හිතන නවකතාව ලියන එකත් නැහැ සමහරක් වෙලාවට සාහිත්‍ය කරන්නේදීද කියලා මම දන්නේ නැහැ. මේ ඉතින් ඊට පස්සේ තමයි ලොවීනා ඊට පස්සේ ආදරණීය වික්ටෝරියා රෙජිනා කොලම්බෝ අවසාන වශයෙන් ID කියන නවකතාව ටික ලියුනේ මගේ අතින්. මේ දැන් අවුරුදු 10ක විතර කාල පරාසයක් තුනකට හක්කයක් විතර දීලා තියෙනවා. ඉතින් ඔහොම තමයි සිද්ධ වුනේ. අර ප්‍රශ්න උත්තරේ කෙටියෙන් ගත්තොත් එහෙම ඇත්තටම මේ මාධ්‍යයෙන් ඉවත් වෙලා සාහිත්‍යකරණයේ නිබ්බා කියන එක මේ ඇත්ත කතාවක් නෙමෙයි. ඔව් මේ දැන් අපි පොත කියවන් ඇද්දී මොහන් රජමට මහත්තයා දැන් අපිට නිකන් වෙන ලෝකයකට ගිහිල්ලා අත්හැරියා වගේ නැත්තරම නිකන් පොත කියවගෙන් පස්සේ අපිට දැනෙනවා ඒ 1864 සහ මේ 1999 කාලවකවානුවේ ජීවත් වුණා වගේ පොත කියවත් මේ හැඟීමක් දැනනවානේ. මෙන්න මේ පදනම ඉස්සලා අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යනවා. දැන් අපි දන්නවා මේ 1867 ඉඳලා 1899 වෙනකම් මේ වසර 32 කාලය තුලනේ මේ පොතේ මේ එකතු වෙන්නේ අදහස් කරු ගොනු වෙන්නේ. එතකොට මේ මගේ තියෙන ප්‍රශ්න තමයි කෘතිය තුල අපි දන්නවා ලංකාවේ ධනපති පන්තිය බිහි වුණේ ඒ කාලේ. ඒ කාලවකවානුව තුල. එතකොට ඔබතුමා සාහිත්‍ය කෘතිය තුලින් උත්සාහ ගන්නේ මේ ධනපති පන්තිය බිහිවීම සහ මේ සමාජ ක්‍රියාකාරී ගැන ඔබතුමාගේ අදහස මොකක්ද කියන එක තමයි දැනගන්න. මෙහෙමයි පළවෙනි කාරණය මේ ඕනම නිර්මාණයක් කරන්න මට මේ අර නිකන් කුපුරා යන ප්ලොට් එකක් ඒ කියන්නේ වස්තු බීජයක් අහුවෙන්න ඕන. ඒක මේ දැන් ඔබ දැන් ඔය කිව්ව දැන් ධනපති පන්තියේ බිහිවීම කියන එක හරි. දැන් ඔය ධනපති පන්තිය කියන සහ නිර්ධන පන්තිය ගැන කියන එක හරි ජනප්‍රිය මාතෘකාවක් නේ. ඕක ගැන ඕන තරම් කතා කරලා තියෙනවානේ. ඕක ගැන ඕන තරම් කතා බහ වෙනවා. අදත් දේශපාලනය ගත්තොත් එහෙම දේශපාලනය කරන මිනිස්සුන්ට මේ තරම් රහ මේ තරම් පීන කිමිද මිනිස්සුන්ගේ ඡන්ද කඩා වඩා ගන්න තවත් දෙයක් නෑ. ඒ තරම් දෙයක් නෑ. ඉතින් පොදු අර්ථයෙන් ගත්තොත් එහෙම මේ ඔය මේ ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය අතර තියෙන පරතරය සහ ධනපති පන්තිය නැගීම පිළිබඳ මේ කතාව පමණක් නෙමෙයි ඇත්තටම මට ඕනකම තිබුණේ. මොකද ඒ ගැන ඕන තරම් ලියවිලක් තියෙනවා. ඕන තරම් කතන්දරයක් ඇති වෙලා තියෙනවා. සෝවියට් ඉතිහාස සෝවියට් සාහිත්‍ය ගත්තොත් එහෙම ඒ ගැන ඕන තරම් ලියවිලා තියෙනවා. මේ මට ඇත්තටම මේ ඓතිහාසික වශයෙන් එහෙම වෙන්න නම් දැන් ඔබ කිව්ව විදිහට ධනපති පන්තියේ නැගීම සිද්ධ වෙන්න නම් බලපෑ ප්‍රධාන කාරණා කීපයක් මේ මම දැක්කා. දැන් උදාහරණයක් විදිහට මේ දැන් ඔය මේ ආදරණීය වික්ටෝරියා පොතේ සඳහන් වෙන මේ අරක්කුරේන්ද කර්මාන්තය. මේ අරක්කුරේන්ද කර්මාන්තය කියන්නේ හරිම මේ රසවත් අත්දැකීමක් තියෙන දෙයක්. සහ ඒක ගැන මේ තොරතුරු හොයන් යනකොට හරිම රසවත් දේවල් මට හොයාගන්න ලැබුණා. දැන් උදාහරණයක් විදිහට මේ පොත ලියන කාලේ මම ඇත්තටම මේ මොරටුව පානදුර ප්‍රදේශයේ ගොඩක් තැන්වලට ගියා. උම අතීත කියන්නේ මට හම්බුණා ඇත්තටම එක්තරා සීයා කෙනෙක් ඔහුගේ වයස මම පොත ලියන කාලේ 2012 13 වගේ කාලේ ඔහුගේ වයස 90 ගණන්. මම හිතන්නේ ගොඩ දියුණුවකට නැත්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. පහුව ඔහුගේ ලිපිණියාවක් මට මේ විදියට මට කන්ටැක්ට් කරගන්න බැරිුණා. ඒ වගේ තව කීප දෙනෙක් මට වුණා. මේ එතකොට ඔවුන් ඇත්තටම මේ ඔය මේ 1900 ගණන් වල ඉඳන්ම මේ අරක්කු නිෂ්පාදනය සම්බන්ධ ඒගොල්ලන්ගේ පරම්පරාවත් එක්ක ඒගොල්ලන්ගේ සමහරට තාත්තලත් එක්ක සම්බන්ධතාවක් තිබිච්ච කට්ටිය. ඉතින් එතකොට මේ ඇත්තටම දැන් මේකේ මේ පුපුරා ගියපු පොයින්ට් එක මම කියන්නම්. පුපුරා ගියපු පොයින්ට් එක තමයි පානදුරාවාදය. දැන් අපි හැමෝම දන්න කතන්දරේ තමයි පානදුරාවාදය කියන්නේ. මේ හරිම ලංකාවේ බෞද්ධ මේ සමාජයේ ඇතුළේ තියෙන විශ්වාසය තමයි පානදුරාවාදය කියන්නේ. හරිම සුපේශල
හරිම බෞද්ධාගමික වූ වැඩසටහනක්. ඒක බෞද්ධයාගේ නගා ක්‍රිස්තියානි විරෝධයට එරෙහිව ක්‍රිස්තියානි සිංහල සමාජ සිංහලගත සාමාන්‍ය අපේ සමාජයේ ක්‍රිස්තියානිකරණය වීමට එරෙහිව මේ බෞද්ධ සමාජය ඇතුළෙන් ගැසූ කැරැල්ලක් කියන කතන්දරය. එතකොට මේ දැන් ඕකත් එක්ක තොරතුරු හොයනකොට මට මේ කියු පුරා කතාව තමයි දැන් මේක නිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ ඇතුළු පිරිස මේක මුහුණ දෙනකොට මේක පිටිපස්සේ සම්පූර්ණයෙන්ම හිටියේ අරක්කුරේන්ද ව්‍යාපාරිකයෝ. මෙන්න මේක මේ ප්‍රසිද්ධියේ කතා බහ නොකරන දෙයක්. ප්‍රසිද්ධියේ කවුරුත් හිතන්න නැති දෙයක්. ඒ කියන්නේ දැන් මේ තරම් මේ හරිම සමාජශීලී සමාජයට අත්‍යවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතිය නගා සිටවන තැනකට එන තැනකදී ඒක පිටිපස්සේ ඉන්නේ සම්පූර්ණයෙන්ම ධනපතිවාදී මේ සම්පූර්ණයෙන්ම ප්‍රතිගාමී මේ අරක්කුරේන්ද ව්‍යාපාරයට සල්ලි යොදවන ඒ බිස්නස් කරන මේ අතිශය පටු අදහස් ඇති පිරිසක්. ඉතින් මෙන්න මෙතන තමයි මට පුපුරවා කියපු තැන. ඉතින් අන්න එතනින් තමයි මම මේක පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ ඒකත් එක්ක මම තොරතුරු හොයාගෙන යනකොට මේක අතහරින්න බැරි ප්ලොට් එකක් වඩපත් වුණා. ඊට පස්සේ ඔබ කිව්වාගේ මේ මොනවාද මේ ධනපතිපන්තියේ මේකත් දෙන්නේ නැති මේ ඒකට යම් තරමකට කුමාරි ජයවර්ධනගේ මහාචාර්යතුමියගේ සොක්කන් ලොක්කන්ඩු වගේ කියන පොත මම සෑහෙන සරමක් කියවලා තිබ්බා. ඒ කියන්නේ ඔය සඳහාම නෙමෙයි ඒක කිව්වේ. ඊට කලින් මම කියවලා තිබ්බා. ඒක යම් සමහර දේවල් මම බලපෑවා. ඔන්නෝම තමයි ඒක ලියුනේ. ඊට පස්සේ ධනපතිපන්තිය නැගීම හරි මේක කියවෙනවා. නමුත් ඒක යටත් එක්ක මේ අපේ සමාජයේ සිද්ධ වෙච්ච ඉතාමත්ම තීරණාත්මක සම්දිස්ථානයක් ගැන කතාවක්ත් මම කියන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට මේ ඔබතුමා මම ඔබතුමාගේ මේ පිළිතුරත් එක්ක සමහරට මම මේ අහන ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්න ඇති. නමුත් මේකෙදී මේ ඔබතුමා මතු කරලා පෙන්නනවා මේ කතාවේදී ආරම්භයේ ඉඳලා මේ අරක්කු රේන්දපොළ අරක්කු සම්බන්ධව කරුණු කතා කරනවා. එතකොට ආරම්භයේදීම කතාවේ ප්‍රධානියෙක් විදිහට චරිතයක් විදිහට ඉන්නවා අන්දිරිස්. මේ අන්දිරිස්ගේ පියා මේ අන්දිරිස්ගේ පවුලට දරුණු විදියට වදහිංසා දෙනවා මේ අරක්කු පානය කරන. ඊට පස්සේ අපි දකිනවා තවත් චරිත තුළදී අන්දිරිස් ගත්තත් අන්දිරිස් අවසානයේ හුට නිින්ද යන්නෙත් නෑ අරක්කු නොබී ගියෝ. ඊට පස්සේ මේ වගේ ඔබතුමා මේ කතාව තුළදී මේ අරක්කු සම්බන්ධව බොහෝ සෙයින් දක්වනවා වගේම මේ අන්දිරිස්ගේ චරිතය තුළදී එක තැනකදී දක්වනවා මේ අරක්කු කර්මාන්තය සම්බන්ධයේදී මේ අරක්කු නිෂ්පාදනය කිරීමේදී කටයුතු කරන්න ඕන විදිහ. කියන්නේ කොහොමද අවට පරිසරය හදාගන්න ඕනේ, මේ සඳහා බඩු භාණ්ඩ එකතු කරගන්න ඕනේ, ඊට පස්සේ මල් තලනවා, මේ වගේ හදාගන්නේ කොහොමද කියන එක හරි අපූර්වට තාත්වික විදිහට මවලා පෙන්නනවා. එතකොට මේ සඳහා ඔබතුමා ආభాසය ගත්තේ කොහොමද? ඒ කියන්නේ පවුලෙන්, ඒ කියන්නේ සමාජයෙන්, ඔබතුමාගේ අවට පරිසරයෙන් මේ දේවල් ඔබතුමා ලබා ගත්තද? මේ අරක්කු නිෂ්පාදන කර්මාන්තය සම්බන්ධව එහෙම නැත්නම් ඔබතුමා තවත් කෙනෙක්ගෙන් දැනගත්ත දේවල් මේ සඳහා ආభాසය ලබා ගත්තේ කොහොමද? මෙහෙමයි ඇත්තටම මම දැන් කිව්වේ දැන් මේක ලියන්න කලින් මම ඇත්තටම පාන්දුර මොරටුව පැත්තේ මේ සෑහෙන මේ මාස ගණනාවක් කරක් ගැහුවා. මේ විවිධ පුද්ගලයන් හම්බුණා විවිධ ශාස්ත්‍රවල. අද වුණත් මම හිතන්නේ ඔබට ගියොත් එහෙම මේ පානදුර පැත්තේ තියෙනවා මේ පානදුර ස්ටේෂන් එකට පොඩ්ඩක් හැබැයි මේ රාතිප්පල වල තියෙනවා. මේ අද වුණත් ගන්න පුළුවන්. අද මම දන්නේ ඒ වල රා පිරිසිදුද කියලා මම දන්නේ. මේ ඔය රාතිප්පල වල ගිහිල්ලා මම මේ දවස් ගණන් ඒගොල්ලන් එක්ක කතා කර රා බීලා තියෙනවා. රා බීලා ඒගොල්ලන්ගේ ජීවිත ගැන කතා බහ කරලා තියෙනවා. එතකොට ඒ රා බොන මේ රා නිෂ්පාදනය කරන කට්ටියත් එක්ක උන් ඒක කරන හැටි කතා බහ කරලා තියෙනවා. සහ එතකොට ඒවත් එක්ක එතකොට මම සංසන්දනය කළා දැන් මේ අද වර්තමාන රා නිෂ්පාදනයත් එක්ක අතීතේ රා නිෂ්පාදනය කොහොම වෙන්නේ නැද්ද කියලා. එතකොට එතකොට ඒගොල්ලන්ගේ මාර්ගයෙන් මම කිව්වේ මට හම්බෙලා තියෙන දෙතුන් දෙනෙක්ම මේ අවුරුදු 90 ගණන් කියන්නේ මම කියන්නේ 2014-15 විතර වගේ අවුරුදු 90 ගණනක වයස මේ 100ක් කීප දෙනෙක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අර රා නිෂ්පාදනය ඉදුණ කට්ටිය හරහා තමයි පානදුර. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ හම්බෙලා ලබාගත්ත තොරතුරුත් එක්ක ඇත්තටම ඊට පස්සේ මේක මේ මගේ දෙයක් වඩපත් වුණා. ඒක හරිම රසවත්
අත්දැකීමක් බවට පත් වුණා. ඉතින් මේ ඊට පස්සේ ඒකත් එක්ක මේ ලංකාවේ ඉතිහාසය හොයන් යනකොට ඒකත් එක්ක ලංකාවේ ඉතිහාසයෙන් යනකොට මේක ඒකට අවශ්‍ය සමාජ සාධක මට ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක මේ සම්පූර්ණයෙන්ම මේ තොරතුරු හොයා ගැනීමට යෑමත් එක්ක මට ලැබිච්ච අත්දැකීම් වල ප්‍රතිඵලයක් තමයි මේ ඔබ කියන විදිහට මේ රා කර්මාන්තයේ සඳහා මේ පුල් ගස කියන එක කොහොමද මේකට සූදානම් කරන්නේ ඊළඟට මේ ඒකට සාදා විච් කරන බඩුවා මේ බාණ්ඩ ආයුධ එතකොට මේ ඒ වගේ දේවල් මේ එතකොට දැන් ඒ දැන් ඔකට විශේෂයෙන් බලපාපු දෙයක් තමයි මේ දැන් ඔය අද වුණත් මේ අපි මොරටුවට කියන්නේ මොකද්ද මේ ගහට ගහක් මුණ ගැහෙන මොරටුවට මොරටුවේ කෙනෙක් හම් වෙනවා කියලා. අද වුණත් ලී කර්මාන්තයේ මොරටුව හරි ප්‍රසිද්ධයි. ඉතින් එතකොට ඒකත් එක්කත් මේක හරි සම්බන්ධයි. මොකද මේ රා කර්මාන්තයේ ප්‍රධානම දෙයක් තමයි රා නිෂ්පාදනයට අමතරව පීප නිෂ්පාදනය. ඒක රා පීප නිෂ්පාදනය. ඒක රා පීප නිෂ්පාදනය. එතකොට ඒ ලී වැඩ කර්මාන්තයේ ඉදා ඉඳන් මේක තිබුණා. ඒතර මේ හරිම මේ රසවත් අත්දැකීම් ගණනාවක් මේ ටික. ඔය ඔක්කොම එකතු වෙලා තමයි ඊට පස්සේ ඔය අත්දැකීම් වාගෙන ගිහිලා ඒවල ලැබිච්ච අත්දැකීම් එක තමයි මේ මගේ අතින් මේක ලියන්නේ. ඊළඟට මේ මඩවල මහත්මයා දැන් අපිට සෝරි මොහන් මහත්මයා මේ දැන් අපිට මේ පොතේ නිකන් අපි කියවගෙන යද්දි අපිට සමහර සිද්ධීන් නිකන් මේ විදියට දැනගන්න. මේකදී මේ එක්තරා කොටසක් උපුර ගන්නවා. මේකේ තියෙනවා අර සෙලීනා කියන බැල් උපන් බලු පැටියා. ඒක කියනවා මේ ඌ අමුතු සත්වෙක්. ඌගේ පහළ කඩ හැලුණු කන් දෙක බලු කන් දෙකක් වුවත් පිටදිගේ පැත්තට විහිදුණු කේශර තනිකරම අශ්වයෙක් කේශර විය. බල්ලෙකුගේ වගේ ඇස් දෙකක් උඩ තිබුණා. දිගු හොම්බක් සහිත කට සම්පූර්ණයෙන්ම අශ්වයෙකු මෙන් විය. ඌගේ ලැම පෙදෙස සහතික ලෙසම බල්ලෙකු පරිදිය. මේ වගේ හැඳින්වීමක් කරලා මේ අවසානයේ නිකන් පාඨක යම්කිසි හිතන්න තැනකට එකතු කරනවා කියන එක තමයි මට මේ පොත කියවද්දි දැනුනේ. ඉතින් මේ සිද්ධියත් එක්ක මේ අපිට අර දේශපාලන පසුබිමත් එක්ක ගන්න පුළුවන් මේ අර ලංකාවේ ධනේශ්වර ක්‍රමය අර මේ උඩින් ගෙනලා තැරප එකක් විදිහට මෙන්න මේ සිද්ධි දෙක අතර මොකක්ද සම්බන්ධයක් තියෙනවද? මේ මගේ හඬ ඇහෙනව නේද? මේ ඔඩියෝ වල ප්‍රශ්නයක් නෑ නේ? ඇහෙනව නේද? හොඳට පැහැදිලිද? පැහැදිලිනේ? ඇහෙනව. පැහැදිලිව ඇහෙනවද? මේමයි මේ දැන් ඇත්තටම මේ 1956 වර්ෂය කියන්නේ ලංකාවේ දේශපාලන ඉතාමත්ම තීරණාත්මක තැනක්. හරිද? එතකොට ඒක මේ දැන් ලංකාවේ පක්ෂ දේශපාලනය පටන් අරගෙන 1930 ගණන් වල ඉඳලා ඊට පස්සේ ලංකාවේ 1940 ගණන් වලදී ලංකාවේ මේ සජාතික පක්ෂය 48 දී ප්‍රථම වරට මේ බ්‍රිතාන්‍යයන් ඉක්ම ගියාට පස්සේ ආණ්ඩුවක් පිහිටවනවා. එතකොට ඒක අපි කවුරුත් දන්න විදිහට මේ බ්‍රිතාන්‍ය ගැති ආණ්ඩුවක් 1947 පිටවන මේ සජාතික පක්ෂ ආණ්ඩුව. නමුත් ලංකාවේ තීරණාත්මක මේ සන්ධිස්ථානයක් වෙන්නේ 1956 මැතිවරණය. එතකොට මේක මේ 56 මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මේ SWRD බණ්ඩාරනායක හරි පුළුල් පදනමක් ඇතුව සංඝගුරු වෙදකෝවි කම්කරු කියන මේ පංච මහා බලවේගයත් එක්ක ඒකට හරිම සිංහල ලකුණක් එක්ක බෞද්ධ ලකුණක් එක්ක මේකට මුහුණ දෙන්නේ. මේ ඉතින් එතකොට දැන් මේක දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මගේ තාත්තත් මේ බණ්ඩාරනායකවාදී මේ එතකොට ඔහුත් නැෂනල් එක ඇඳලා හිටියේ මරණය දක්වාම ඔහු හිටියේ නැෂනල් එක ඇඳගෙන බණ්ඩාරනායක හරිම ගරු කරගෙන. නමුත් ඉතිහාසයේ හදාහරනකොට මට තේරුම් ගිය දේ තමයි SWRD බණ්ඩාරනායක කියන්නේ අපේ දේශපාලන හිටපු ඉතාමත්ම මේ මොනවාද මේ අවස්ථාවාදීම පුද්ගලයා කියන්නේ. අවස්ථාවාදීම කියන්නේ ඔහු තරම් අවස්ථාවාදී විතර දේශපාලනය කරපු පුද්ගලෙක් ඇත්තද කියලා තව ප්‍රශ්නාර්ථ ළඟ දැන් නම් ඊට වැඩි කට්ටිය ඉන්නවා කිසිම තරකයක් නැහැ. නමුත් දැන් කොටිම කියනවා නම් ඔහු සිංහල ජාතිය රාජ්‍ය භාෂාව කරන 56 දී ඒකෙන් ඇත්තටම ඊට පස්සේ පසුකාලීනව ඇති වෙච්ච මේ වර්ගවාදී යුද්ධයට පදනම වැටෙනවා. මේ දෙමළ භාෂාව ද්විතීකරණය වුණාට පස්සේ දෙමළ භාෂාව ටිකක් අපේ මේ රාජතන්ත්‍රය තුළ ඈත් වුණාට පස්සේ මේ නමුත් දැන් මේ සිංහල භාෂාව රාජ භාෂාව කරන්න
බෞද්ධාගම මේ නගා සිටුවන්න ඉදිරිපත් කර මනුස්සයට ඇත්තටම මේ ඔහු වේදිකාවේදී ඉතාම චතුර ලෙස සිංහල කතා කරේ ඉංග්‍රීසියෙන් ලියාගෙන. ඒක තමයි සැබෑ සත්‍යය. මේ කෝණ කෙනෙක් මේ දේශපාලන ළඟ හිටි කෝණ කෙනෙක් දන්නවා. ඒක ඇත්තටම මේ සිංහල භාෂාව මේ සිංහල ලියවිලා බලලා කියවන්න බෑ. අපි මත් අහලා තියෙන තොරතුරු අනුව ඔහු ඉංග්‍රීසියෙන් ලියාගෙන තමයි සිංහල කතා කරේ. ඉතින් මේ ව්‍යාජයත් එක්ක මේ බණ්ඩාරනායක ඉතාමත් අවස්ථාවාදී දේශපාලනයක් තමයි 56 කරේ. ඒ කියන්නේ ඒ බලයට එන සඳහා බැලුවා මොකද්ද Tamanට උණු හොඳම තුරුම්පුව කියලා. එතකොට මම මේ කතාව ආදරෙන් වික්ටෝරියා කතාව ඉවර කරන්නේ මේ බණ්ඩාරනායක මේ කියන්නේ බණ්ඩාරනායකගේ තාත්තට මේ හන්දිරම් බණ්ඩාරනායකට තමන්ගේ පුතා ඉපදෙන තැනේදී. එතකොට ඇත්තටම මේක දැන් ඔහුගේ චරිතයක් බලන්න මම දැන් කිව්ව කාරණාත් එක්ක ඔහු ඇත්තටම දෙබිඩි චරිතයක් නේ. කියන්නේ ඔහු කිසිසේත්ම මේ සිංහල කරන වෙච්ච මිනිසෙක්වත් සිංහල භාෂාව ගැන නිපුණයෙක්වත් බෞද්ධ ආගම ගැන හදාරුණු මිනිසෙක්වත් එහෙම කෙනෙකුට කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ඔහු අවස්ථාවාදී ලෙස තමයි ඒක පාවිච්චි කරන්නේ. එතකොට ඇත්තටම ඔහු දෙබිඩි ජීවිතයක් ගත කරපු මිනිසෙක්. ඒ කියන්නේ ඔහුගේ ආත්මයෙන් ඔහු සිංහලත් නෙමෙයි. ඔහුගේ ආත්මයෙන් ඔහු බෞද්ධත් නෙමෙයි. නමුත් ඔහු සමාජය තුළ මේ සමාජය තුළ පෙනී හිටින්නේ අතිශය සිංහල මිනිස්සෙක්. අතිශය බෞද්ධ මිනිස්සෙක්. ඉතින් මේකම හරිම දෙබිඩි මේ අපේ රටේ තියෙන ලොකුම දේශපාලනය විතරක් නෙමෙයි අපේ රටේ සමාජයේ තියෙන ලොකුම දේ තමයි දෙබිඩි ප්‍රශ්නය. ඒ කියන්නේ මිනිස්සු ඇතුළතින් වෙන එකක් පිටතින් පෙරන්න වෙන එකක්. ඒ කියන්නේ මේ අපි දැන් මම ලිංගිකත්වය ගැන කතා කරන එකට ලොකුම ප්‍රශ්නයක් ඒකනේ. මම කියන්නේ මේ දෙබිඩි ගතිය තමයි ලංකාවේ මේ මිනිස්සුන්ගේ සමාජය ඇතුළේ තියෙන ලොකුම ගැටලුව. ඉතින් බණ්ඩාරනායක කියන්නේ ඒකට හොඳම උදාහරණයක්. ඉතින් එහෙම දෙබිඩි මිනිස්සෙක් තමයි දෙබිඩි ජීවිත 56 එහෙම දෙබිඩි මේ තත්ත්වයක් ලංකාවේ දේශපාලන තුන ක්‍රියාත්මක කරන පුද්ගලෙක් තමයි ඔය 1999 මේ මට මතක විදිහට මේ ඔහු ඉපදෙන්නේ. ඉතින් ඒ උප්පත්තිය මම සමාන කරේ එකයි අර මේ අශ්වයටයි සුරින කියන බැල්ලටයි තාව ඉපදුච්ච මේ නිකන් ඒක දෙබිඩි ඉපදීමක් විදිහට මේ ඉතින් මේ දැන් තව එක කාරණයක් කියන්න මේකත් එක්ක මේ දැන් ඔන්න ඔය සිද්ධ වෙච්ච ලංකාවේ දේශපාලනයේ ප්‍රමුඛතම සිද්ධියට මූලාරම්භයේ වැටිච්ච හැටි කියන තැනින් තමයි මම මේ ආදරෙන් වික්ටෝරියා නතර කරන්නේ. එතකොට ඒක වෙනම කතන්දරයක්. දැන් මේ ආදරෙන් වික්ටෝරියා එකේ මම ඒක ඍජු ලෙසම කියලා තියෙන නිසා ආදරෙන් වික්ටෝරියා පොතේ මම ඒක ඍජු ලෙසම අර සෙලීනා කියන බැල්ලට සහ අර මේ අශ්වයට දාව ඉපදෙන මේ දෙබිඩි උත්පත්තියත් එක්ක බණ්ඩාරනායකගේ උත්පත්තිය සම්බන්ධ කරලා ඉල තියෙන නිසා මේක කෙනෙකුට ටක් ගාලා අල්ලගන්න පුළුවන්. නමුත් ඊට පස්සේ මම ඇත්තටම තවත් දේශපාලන කතාවක් ලිව්වා කලම්බු කියලා. නමුත් ඒක ගොඩක් දෙනෙකුට අල්ලගන්න බැරි වුණා. ඉතින් ඒක ඇත්තට සමහරකට මම හිතන්නේ ඒක සංවේදනය වෙච්ච එක මගේ වරදක් වෙන්නේ නැති කියලා. නමුත් මම මේක කියන්න උත්සාහ කරන්නේ මේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා කියන එකට පැහැදිලි කරන්න. ඒ කියන්නේ කාට හරි තරක මේ දැන් බණ්ඩාරනායක නිසා ලංකාවේ දෙබිඩි අවස්ථාවාදී දේශපාලනයක් තුළින් ලංකාවේ පසුකාලීනව වර්ගවාදී යුද්ධයට පෙළඹෙන තීරණයක් 1956 ගත්තා වගේම මේ 56 තීරණයත් එක්ක ලංකාවේ පසුගාමී පරම්පරාවකට අතිශය විශාල පිම්මක් පනින අවස්ථාවක් තිබුණා. මම කියන්නේ හැම දෙයකම හොඳ සහ නරක. ඒ කියන්නේ හැමදේම දෙපැත්තක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. මම කියන්නේ අර අපි දැන් කිව්වපත් ආදරෙන් වික්ටෝරියා පොත ඉවර කරන තැන තමයි ඒකේ නරක පැත්ත කියලා අපිට කියන්න. නමුත් ඒකේ හොඳ පැත්ත තමයි මම කලම්බු පොතෙන් උත්සාහ කරන කියන්නේ. මොකක්ද ඒකේ හොඳ පැත්ත? මේකට අදාළ වෙන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ අපි ඇඟිල්ල දික් කරනවා නම් අපි කෙනෙකුට ඇඟිල්ල දික් කරනවා නම් තමන්ගේ පැත්තට ඇඟිලි කීපයක් ඇවිල්ලා තියෙනවා කියලා අපි කියනවානේ. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ හැම දෙයකම අපි හොඳක් නරකක් වෙනකොට අනිත් පැත්තට තවත් හොඳකුත් තියෙනවා. ඒතර මේ බණ්ඩාරනායකගේ 56 ව්‍යාපෘතියත් එක්ක කිසිම දායක ඉදිරි පෙළට එන්න බැරි වෙච්ච පිරිසකට අවස්ථාවක් සැලසෙනවා ඉදිරියට එන්න. ඒ කියන්නේ මේ සංඝ ගුරු වෙද ගොවි කම්කරු කියන මේ පංචමහා බලවේගයත් එක්ක ඒ තාක්කල් අර මේ ඉහළ සමාජ ස්තරයේ නොරැඳුණු විශාල පිරිසකට, ඒ කියන්නේ සංඝයා වහන්සේලා පිරිසකට, ගුරුවරු පිරිසකට, උගත් මේ ගොවිතැනේ නියුණු පිරිසකට, එතකොට කම්කරුවන් පිරිසකට, මේ මධ්‍යම පාන්තිකයන් පිරිසකට අවස්ථාව ලැබෙනවා මේ අර රදල මේ පෞල්වාදය නැත්නම් මේ රදල මේ සමාජය තුළ තමන්ගේ ස්ථාන ස්ථාපිත කරගන්න.
දැන් කොළඹ නවකතාවේ එලිසබෙත් කියන චරිතය මං සංකේතාත්මකව ඉදිරිපත් කළේ. දැන් අර විදිහට මේ එලිසබෙත් කියන්නේ සම්පූර්ණයෙන් පහළ මධ්‍යම පාන්තික ඉතාමත්ම දිලිදු තැනක ඉඳලා එන චරිතයක්. පස්සේ මේ වලව්වක මේ හාමු කෙනෙකුගේ කොරනෙල් රාමහාමි කෙනෙකුගේ එබේනියක් වඩපත් වෙලා පස්සේ එයාවත් විනාශ කරලා එයා ඊට පස්සේ මේක ආක්‍රමණය කරනවා. එතකොට ඒ ආක්‍රමණය කරන්නේ අර මේ මොකද මේ කවුරු බලය පිළිබඳ ප්‍රශ්නයේදී මේ හරි සුන්දර නැහැ. අසුන්දරයි. ඒකට අසුන්දර පැත්තකුත් තියෙනවා. ඉතින් එතකොට මේ බණ්ඩාරනායකගේ ඒ තීරණයත් එක්ක කවදාවත් අවස්ථාව නොලැබිච්ච සංගුරු බුදු කොවිද කම්කරු කියන ඒ පහළස්තරේ පිරිසකට අවස්ථාව ලැබෙනවා ඉස්සරහට. අන්න ඒක කාරණා තමයි මම කොළඹ තුල මම කියන්න උත්සාහ කරේ. ඒකේ අනිත් පැත්ත තමයි ආදරණීය වික්ටෝරියා තුලම තියෙන්නේ. ඒ වගේ අපි කතා කරන හැම දෙයකම දෙපැත්තක් තියෙනවා කියලා මට හිතෙනවා. ඔව් එතකොට මොහන් මහත්තයා මම අහන්න හදන්නේ එක පැත්තකින් මම කතාවට එන්න කලින් මුලින්ම ඔබතුමාගේ කෘතිය තුළදී අවසානයේ දක්වලා තියෙනවා මේ ආදරණීය වික්ටෝරියා විචාරක ඇසින් කියලා විචාරක මත කිහිපයක්. මේකෙදි තියෙන එක කරුණක් මම මතු කරලා පෙන්නලා මගේ ප්‍රශ්නේ අහන්නම්කෝ. මේක ලියන්නේ රංජන් අමරරත්න 2014 සැප්තැම්බර් 10 වෙනිදා දිනමින පොත්පතට. ඒකට මේකෙදි ඔහු කියනවා මොහාන්ට අනුව ඉතිහාසයේ කුණු බක්කිය යන මැජික් පෙට්ටිය. එම මැජික් පෙට්ටියෙන් කප්පරක් කතන්දර මතු කරගත හැකියි. ඔහු කුණු බක්කියට පැන කතන්දර පමණක් නොව දර්ශන හා විද්‍යා ශාස්ත්‍රද සොයාගත්. එක් විද්‍යාවක් වන්නේ ලිංගිකත්වයේ උපරිම ආස්වාදය සහ බය හා අවදානම තිබිය යුතු බවය. මම මගේ කාරණයට දැන් එන්නම සුළු කොටසක් ඒ අදහසින් දැක්වේ. එතකොට ඔබතුමා හරි අපූර්ව විදිහට මේ ශෘංගාරත්වය කියන එක මතු කරලා පෙන්නනවා. මේ ලිංගිකත්වයේදී මේ වගේ අවස්ථාවලදී බය සහ ශ්‍රන්ත්‍රාසය තියෙන තැනදී තමයි ඒකේ ආස්වාදයක් තියෙන්නේ කියලා හරි අපූර්වට මතු කරලා පෙන්නනවා ලීනාගේ චරිතය තුළදී. අය එකපාරකදී දෙන්න බයෙන් මේ විදිහට හැසිරෙද්දී අන්දිරිස් ඇයව ස්පර්ශ කරනකොට ඇඟිලි තුඩු වලින් එයාට දැනෙන්නේ ඒක මැජික් එකක් වගේ. පුදුම ආස්වාදයක් එයාට දැනෙනවා. නමුත් ඉන්පස්සේ දෙදෙනා එක සාමාන්‍යකරණය වුණායින් පස්සේ ඇයට මැජික් ගතිය දැනෙන්නේ නැහැ. ඒ ආස්වාදය දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමතිස්සෙම මේ බය සහ ශ්‍රන්තාසය තියෙන තැන තමයි මේකේ උපරිම ආස්වාදයක් ලබා ගන්න පුළුවන්. ඔබතුමා ඒක දක්වලා කියනවා. එතකොට මම අහන්නේ මේ කෘතිය තුළදී ඔබතුමා අවස්ථා කිහිපයකදී මේ අන්දිරිස්ගේ චරිත උපයෝගී කොටගෙන එක් අවස්ථාවකදී ඉංගල්පිනා ඊට පස්සේ ලීනා මේ වගේ අවස්ථා මේ ශෘංගාරත්වය කියන එක මතු කරලා පෙන්නනවා. එතකොට මේ හරහා ඔබතුමා උත්සාහ දරන්නේ. ඒ කියන්නේ අපි සමාජයේ සමහර වෙලාවට මේ සංස්කෘතික දේවල් කියලා අපේ ඔළුවට තියාගෙන ඉන්න සමහර දේවල් වැරදි අපි විවෘත වේ දේවල් කතා කරන්න ඕනි කියන මතය දැක්වීමද? එහෙම නැත්නම් ඔබතුමාගේ අදහස් දැක්වීමක් එහෙම නැත්නම් මේ පොත තරුණ තරුණියන් අතරට ඉක්මනින් ගෙන යාමේ අදහසින්ද මේ ශෘංගාරත්වය කියන එක මතු කරේ. ඔබතුමාගේ අදහස මොකක්ද මේ සම්බන්ධයෙන්? ඇත්තටම දැන් ඔබ තමයි මට එල්ල වෙන මේ චෝදනාව ප්‍රධානම චෝදනාව සහ මේ සම්මාන වේදිකාවේදී මගේ පොත් රිජෙක්ට් වීමට නැත්නම් විසි කරලා දැමීමට ප්‍රධාන හේතුවත් ඕක තමයි. ඉතින් ඒක මම එකනේ කිව්වේ ලංකාව හරි දෙබිඩි සමාජයක්. ඇතුළතින් එකක් හිතලා පිටින් එක දෙයක් වෙන දෙයක් කරන කට්ටිය. හැමෝම කැමති පිටතින් සුචරිතවාදී වෙන්න. ඇත්තටම මේ මිනිහා කියන්නේ වල් සත්වයෙක්නේ. අපි මේ ගත්තොත් එහෙම මිනිහා කියන්නේ මේ අනිත් සත්වයන් වගේම සත්වෙක්. අපි සතෙක් මේ ඉන්නේ හරි. එතකොට මේ හරි අපි සමාජයේ ජීවත් වෙනකොට යම් සංස්කෘතික කාරණා වලට එකතු වෙන්න ඕන එක හරි. නමුත් කලා ශිල්පියා සාහිත්‍යකරුවා නැත්නම් කලා ශිල්පියා කරන්න ඕන මේ මිනිසාගේ ඇතුළත සිටින මේ මනුස්සයා නැත්නම් ඇතුළත සිටින මේ ජාගර චිත්තය මේ මිනිසාගේ ඇතුළත ජාගර චිත්තය එලි කිරීම. ඒක කොයි වගේද කියලා පෙන්වීම. එතකොට මේ මම හරිම විරුද්ධයි මේ දෙබිඩි ලක්ෂණ සහිත විශේෂයෙන් ලාංකිකයන්ට. මේ තුන්වෙනි ලෝකේ රටවල තමයි හරිම මේ දෙබිඩි මිනිස්සු ජීවත් වෙන්නේ. මම ඇත්තටම මේ හරි ආදරෙයි බටහිර මිනිස්සුන්ට. මොකද බටහිර මිනිස්සු මේ තරම් දෙබිඩි නැහැ.
ඇමරිකානුවන් හෝ යුරෝපියයන් හෝ මේ දියුණු මේ සමාජය මේ තරම් දෙබිඩි නැහැ. මේ තුන්වෙනි ලෝකේ අපි වගේ සුගාමී රටවල් තමයි මේ දෙබිඩි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒක සරලව කිව්වොත් ඇතුළෙන් එකක් කියනවා. ඇතුළෙන් එකක් විශ්වාස කරනවා. පෙන්නන්න පිටතට වෙන එකක්. හරි සුචරිතවාදී දැන්. ඉතින් මේක මම එදා ඉඳන්ම මට පෙන්වන්න බැරි දෙයක්. මම මාගන් සෝලියෙන් වතුරු හෙල්ලන ගමන් මම ප්‍රශ්න කළේ මේක තමයි. මේකේ දාර්ශනික පැත්ත. ඉතින් එතකොට මම අවංකවම කියන්නේ අදවතට එකගව කියන්නේ මම මට දැනෙන දේ ලියන්නේ. ඉතින් මිනිසා තුළ තියෙන මේ සත්‍යයේ ගති ලක්ෂණ මම ලියන්නේ. එතකොට එහෙම ඇරෙන්න මේ මාකටිං වැඩක් කරන්න මට කිසිම මේ උවමනාවක් නැහැ. පොතක් මාකට් කරන්න මම වෙනම මේ මහන්සියක් ගන්නවා. ඒක වෙනම කාරණයක්. මම වැඩක් නිර්මාණයක් කරද්දි මම ඒකේ මාකටිං ගැන හිතන්නේ නැහැ. ඒක මට දැනෙන අවංකව දේ මම ලියන්නේ. මට උපරිමෙන් ලිංගිකත්වය ලියන්න ඕන නම් ඊට වැඩිය ලියනවා. සහ ලියන්න ඕන නම් ලියනවා. ලියන්න අවශ්‍ය නැත්නම් එතෙන්ට ලියන්නේ නැහැ. එතකොට ඒක මේ කවුරුවත් මේ තරුණ තරුණියන්වත් නැත්තම් මේ මාකට් එක ටාගට් කරගෙනවත් නෙමෙයි මේකේ මේවල සෙක්ස් තියෙන්නේ. ඒ තැන්වල මිනිසාගේ යම් හැසිරීම් වලට බලපාන ලිංගික කාරණා. ඒ කියන්නේ දැන් අත්තම ගත්තොත් එහෙම මේ දැන් ඔබ කිව්ව කාරණාව මේ මොකද්ද මේ බය සන්ත්‍රාසයත් එක්ක තමයි ඒ කුතුහලයත් එක්ක තමයි කෙනෙක්ගේ ලිංගික උද්දීපනයක පැත්තකින් ඇති වෙන්නේ සහ ඒක පැකටෙන්නේ. දැන් ඒක දැන් අපි හිතමු දැන් අද වුණත් දැන් අපි හිතමු දැන් හරි සරල උදාහරණයක් ගමුකෝ. දෙදෙනෙක් පෙම්වතෙක් සහ පෙම්වතියක් ආදරය කරනවා කියලා හිතන්නකෝ. ඔවුන්ගේ මේ ගෙවල් වලට හොරෙන් ඔවුන්ගේ යාළුවන්ට හොරෙන් හම්බෙලා කතා බහ කරලා මේ කරද්දී තිබෙන මේ ත්‍රාසය නැත්නම් ඒ මොකද ඒ අත්දැකීම ඔවුන් අපි හිතමු කසාද බඳිනවා කියලා. කසාද බැඳලා පස්සේ ඒක තියනවාද? එතකොට ඒක හරි සාමාන්‍යකරණය වෙනවා. කසාද බැඳලා පස්සේ ඊට පස්සේ උන්ට ඕන දෙයක් කරන්න සිප වැදලා ගැනීම හරි ලිංගික හරි කරන්න හරි සරල දෙයක් නේද? ඒක කාගෙන්වත් මේ බාධාවක් නැහැනේ. මේ ඒක නිදහසේ ඕන විදිහට කරන්න පුළුවන්. අර බාධාවක් තියෙන තැනදී ඒකට බාධකයක් තියෙන තැනදී තමයි ඒක අපූර්වත්වයක් වෙන්නේ. සහ ඒක කුතුහලයක් බවට පත් වෙන්නේ. ඒක සාමාන්‍යකරණය වුණාට පස්සේ ඒකට ඕන තරම් නිදහස ලැබුණාට පස්සේ ඒක ලොකු අමුතු අත්දැකීමක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒකනේ දැන් මේ සමාජෙ මෙච්චර මේ සුචරිතවාදී ගැන කතා කරන සමාජෙ කොච්චර හොරලව් තියෙනවද? කොච්චර හොර සම්බන්ධතා තියෙනවද? ඒ හොර සම්බන්ධතාවනේ පවතින්නේ. හරිද? දැන් අද ගත්තොත් මේ සමාජයේ මේ කසාද බදලින්න ඇනලයිසිස් එකක් කරොත් එහෙම මම හිතන්නේ 80% විතර සම්බන්ධතා වෙන සම්බන්ධතා ඇති හොර සම්බන්ධතා ඇති. ඒක එහෙම තමයි. ඉතින් මේ සමාජයේ හැටි ඒක බලන්න බෑ. ඒක මිනිසාගේ තියෙන දෙයක්. ඉතින් අපි මම පැහැදිලි කරන්නේ එවැනි දේවල් වලට මිනිසාගේ මේ ජාගර චිත්තය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මිනිසුන්ගේ අභ්‍යන්තරය මේ දෙබිඩි ජීවිතයත් අතර හැලහැප්පීමත් එක්ක එවැනි දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව මම මේ මතු කරන්නේ. ඉතින් මේ ඒක කිසිසේත්ම මාකටිං වැඩක් නෙමෙයි. ඕන කෙනෙකුට ඒක අර්ථ දක්වන්න පුළුවන්. අන්න ඒ අර්ථ දැක්වීම කරන්නෙම ඔය කියන දෙබිඩි තැන ඉන්න අය. ඒ කියන්නේ එකක් ඇතුලින් පිළි අරගෙන වෙන එකක් පිටතට දාන කට්ටිය. නමුත් මේ සමාජයේ එහෙම නොවන දෙබිඩි නොවන මිනිස්සු ජීවත් වෙනවා කියන එකට හොඳම උදාහරණය තමයි අර අච්චර වගේ පොත්වලට පතුරු යනකම් බරින මිනිස් කොට්ටාශ අතර ආදරෙන් වැළඳගත්ත පිරිසකුත් ඉන්නවා. මම කියන්නේ අන්න ඒ වැළඳගත්ත පිරිස තමයි දෙබිඩි නැති අවංකව මේ සමාජ ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සු. ඉතින් ඒ මිනිස්සු ඉන්නකම් මම ලියයි. එච්චරයි. මහන්මතය මේ අපේ තවත් ප්‍රශ්නයක් මේක විතර ඉදිරිපත් වෙන්නේ. දැන් අපි මේ පුරාවටම කියවගෙන යද්දී අපි ගත්තොත් අන්දරිස්ගේ චරිතය මූලික කරගෙන ගොඩක් වෙලාවට මේ අනියම් භාවය පෙන්නුම් කරනවා නේ. අනියම් විරුද්ධක් ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ මේ අන්දරිස් ඉස්සලම් මේ සාමිල්ලෙක් එන්නේ බඩුමඩුවේ අත්උදව්කාරයෙක් විදිහට. මෙයා ළමයි ඊළඟට මේ සාමල්ගේ බිරිඳ විවාහ වෙනවා. ඒ කියන්නේ විවාහ වෙන කෙනේ අනියම් විදිහටම තියාගෙන ඉන්නවා. මේ වගේ ඊට පස්සේ සමස්තයක් විදිහට නිකන් අර අපි ගිහිල්ලා පැත්තකින් එල්ලිලා එල්ලෙන්න try කරනවා වගේ නේ. මෙන්න මේකෙත්
වර්තමාන සමාජයත් එක්ක ඔබතුමා මේ සිද්ධිය ගලපගත්තොත් අපි ඒක දකින්නේ කොහොමද කියලා පැහැදිලි කරමු. මෙහෙමයි. ඇත්තටම දැන් මගේ ඔය කතා හැම මගේ නිර්මාණ ඔක්කොම කියන විවේචනය කරන ගොඩක් කට්ටිය කියන සරලාර්ථය තමයි මම මේ ඉතිහාස කතානේ ලියන්නේ කියලා. දැන් ඔව් ඒක ඕන කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. ඒක ඕන කෙනෙකුට එහෙම කියන්න අදහසකුත් නිදහසකුත් අයිතියකුත් තියෙනවා. වෙන කිසිම තරගයක් නැහැ. නමුත් ඇත්තම ගත්තොත් එහෙම මට අනුව නම් මම ලියන්නේ ඉතිහාසය නෙමෙයි. මම මේ වර්තමානයේ ලියන්නේ. මේ ඔබ දකින්න ආදරණීය වික්ටෝරියා නවකතාවේ සිද්ධ වෙන දේම තමයි අද මේ වර්තමානය තුල ඒ විදිහට එහෙමව සිද්ධ වෙන්නේ. කියන කිසිම තරගයක් නැහැ. එතකොට ඇත්තට මට යම් ඉතිහාසය දැන් ගන්නකො මේ වර්තමානයේ දැන් උදාහරණයක් ගන්න. හොඳට ගිහිල්ලා බලන්න ඔය පන්සල් වලට උදව් කරන කට්ටිය, පන්සල් වල පොත් පලන්දන කට්ටිය හරි, පන්සල් වලට මේ ලක්ෂ ගණනින් ආධාර දෙන කට්ටිය හරි, පන්සල් වලට මේ බෞද්ධාගමික වැඩවලට කටින පින්කම් කරන කට්ටිය බහුතරය, සියල්ලම නෙමෙයි බහුතරයනේ. මේ එතකොට මේ ස්වාමීන් වහන්සේලාට මේ මොනවාද යාන වාහන දීලා වුන් නඩත්තු කරන කට්ටිය. දැන් අතොත් එම අපි අපේ දේශපාලනයෙන් පවතින්නේ මේකනේ. දේශපාලනයෙන් පවතින්නේම හාමුදුරු කෙනෙකුට වාහනයක් දීලා ඒ පන්සලට සැප සම්පත් ටික දුන්නාට පස්සේ ඒ හාමුදුරු කවදාවත් ඒ දේශපාලන පක්ෂයට විරුද්ධව මුත් කියන්නේ නැහැ. ඒ තරම් හොඳ දේශපාලන පක්ෂයක් නෑ තමයි ඒ හාමුදුරන්ට අනුව. ඒකනේ ඒ උදාහරණ නම් කියන්න ඕනේ ඕන කෙනෙක් දන්නවනේ මේ පවතින ආණ්ඩු තමන්ගේ පැවැත්ම සඳහා කරන වැඩ. ඉතින් මේ එතකොට තමන්ගේ පැවැත්ම උදෙසා මේ බොරු මොකක්ද ඒකට කියන්නේ මේ බෞද්ධාගමික වෙන මිනිස්සු බොරු සුචරිතවත් මිනිස්සු අතර තමයි කැතම කුහකම අබෞද්ධ මිනිස්සු ජීවත් වෙන්නේ. හරිද? මම හැමදාම කියන එකක් තමයි ඇත්තටම ලංකාවට වඩා බෞද්ධ මිනිස්සු ජීවත් වෙන්නේ බෞද්ධාගම නැති මේ බුද්ධාගම නැති බටහිර රටවල. ඊට වඩා මේ මිනිස්සු බෞද්ධයි. අපි බෞද්ධ නැහැ. ඇත්ත කතන්දරය ඒකයි. ඉතින් එතකොට ලංකාවේ තමයි බෞද්ධ වැඩ කරනවා කියලා පෙන්න අබෞද්ධ කිසිම ශිෂ්ටාචාරයක් නැති මේ සදාචාරාත්මක නොවන මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් අදත් ඔය පන්සලට උදව්පකාර මිනිස්සුන්ගේ කැරක්ටර් පොඩ්ඩක් හොයලා බලන්නකෝ. හරි සරලයිනේ. මේ මිනිස්සු මොනවද කරන්නේ, කොහොමද ජීවත් වෙන්නේ, මොනවද ඒගොල්ලන්ගේ බිස්නස්, කොහෙන්ද ඒගොල්ලන්ට සල්ලි හම්බ වෙන්නේ කියලා හොයලා බැලුවොත් එහෙම මේක සහ සම්පූර්ණයෙන්ම ඔය මේ ආදරණීය වික්ටෝරියා පොතේ තියෙන කතන්දරයට සමානයි. දැන් ඇත්තටම උනේ මේකයි. මේ නංගම් වශයෙන් කියන්න හොඳ නෑ. ඒ කාලේ මිනිස්සු ගැන මම පොතේත් තම සමහර තැන්වල නම් කියලා තියෙනවා තමයි. නමුත් ඇත්තටම දැන් මම පෞද්ගලික විශ්වාස කරන්නේ මේ ඒ චරිතය ගැන මේ කලම්බු පොතේත් යම් තැනක සඳහන් කරා මේ ලංකාවේ හිටපු මේ ප්‍රධාන චරිතයක් චාල්ස් හෙන්රි ද සොයිසා. කියන්නේ 19 වෙනි සියවසේ හිටපු ධනවත්ම පුද්ගලයා තමයි මෙයා. හරිද? කොළඹ කොල්ලපිටියේ මෙයාට තිබුණා මේ ඇල්ෆ්‍රඩ් හවුස් කියලා ලොකු නිවසක්. මේ අවුරුදු 54ක් එයා ජීවත් වෙලා මේ 1890 වර්ෂයේදී උන් මේ මිය ගියා. ඒ මිය ගියේ මේ පිස්සු බල්ලෙක් අපා කෑම නිසා පිස්සු හැදිලා. අවුරුදු 54 රුපියල්ගේ වයස. දැන් මේ කතන්දරෙත් යම් ඡායාවක් මම ගන්නවා කලම්බු පොතටත්. මේ මම කිව්වේ එක පැත්තකින් ආදරණීය වික්ටෝරියාගේ දෙවෙනි දිගුව තමයි කලම්බු කියලා කියන්නේ. තව පැත්තකින් ගත්තොත් එහෙනම්. දැන් එතකොට මේ අදත් ඇල්ෆ්‍රඩ් හවුස් මේ කොළඹිටියේ තියෙන ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩන්ස් කියලා. ඒ කියන්නේ මේ ඇල්ෆ්‍රඩ් හවුස් කියන්නේම මේ චාල්ස් හෙන්රි ද සොයිසාගේ මේ සම්පූර්ණ මේ ගෙවල් තිබු ප්‍රදේශයේ අක්කර 100 ගණනක් යක් තිබුණා. අද දැන් ඔය මේ කොළඹ ඇස්වාට්ටුවේ තියෙන ඇස්වාට්ටුව නැත්තම් මේ තියෙන එතන මේ අර දැන් මහා ස්පිරිතාලෙත් තියෙන ගොඩනැගිල්ල ඇස්වාට්ටුව ගොඩනැගිල්ල එතන තියෙන අර සුම්මන් හන්දියත් එක්ක මේ රවුන්ඩ් බවුට් එකත් එක්ක තියෙන ගොඩනැගිල්ල. ඒතර සොයිසා රෝහල ඔය වගේ කියන්න ගියොත් මේ චාල්ස් හෙන්රි සොයිසාට ආйти වත්කම් ප්‍රමාණය කියා නිම කරන්න බෑ. හරි. මේ ප්‍රසිද්ධ දේවල් කියන්නේ මේ කාටවත් ගරහන්න දෙන්නේ මේ 1870 දී ලංකාවට එනවා මේ වික්ටෝරියා මහරජනගේ දෙවන මේ පුතා ඇල්ෆ්‍රඩ් කුමාරයාගේ නම. හරිද? ආවට පස්සේ ඔහු වෙනුවෙන් මේ චාල්ස් හෙන්රි ද සොයිසා මේ ඩිනර් එකක් දෙනවා. මේ ඩිනර් එක නෙවෙයි ලන්ච් එකක් දෙනවා. මේ ලන්ච් එකට දසදහස් ගණනක් මිනිස්සු ආවා. දැන් ඒකේ ආభాෂය අනුව ලියවිච්ච කතන්දර ලියවිලා තියෙන දැන් මේ ආදරණීය වික්ටෝරියාගේ
මේ වික්ටෝරියාගේ කසාදේ කියන්නේ සම්පූර්ණයෙන්ම මම යාභාෂයෙන් වික්ටෝරියාගේ මේ මගුල් ගෙදර කියන්නේ අන්දිරිස්ගේ දුවගේ මගුල් ගෙදර මම මේ මගේ අතින් ලියවෙන්නේ ඒ චාල්ස් හෙන්රි ද සොයිසා මේ අර ඇල්ෆ්‍රඩ් කුමාරයාට මේ මොනවාද මේ ඇල්ෆ්‍රඩ් කුමාරයාට මේ ලන්ච් එකද ඉදීම සඳහා සකස් කරපු මේ මහා උත්සවශ්‍රීය ආදර්ශයට අරගෙන තමයි මම ලියන්නේ. ඒක සම්පත මම ගොඩාක් දේවල් කියුවා. ඒකත් එක්ක ලැබිච්ච දේවල් ඒ කියන්නේ මේ පොතේ ආදර වික්ටෝරියා පොතේ තියෙන විදිහටම ඔබට ඔය රූකඩ දර්ශනය කරන කට්ටිය ඔය මේ බොරු කකුල් කාරයෝ මේ නොඑක් නාට්‍ය ශිල්පීන් බොහොම ඇවිල්ලා ඉන්න විශාල උත්සවයක් ඕක. ඉතින් එතකොට මේ කතාවක් තියෙනවා මේ චාල්ස් හෙන්රි ද සොයිසා මේ කවුද මේ කුමාරයාට මේ ඇල්ෆ්‍රඩ් කුමාරයාට වික්ටෝරියා රජනගේ පුතාට මේ කණ්ඩ බොණ්ඩ දුන්නේ සම්පූර්ණයෙන්ම මේ රත්තරන් පිගන්වල රත්තරන් ගෑරුප්පු අර දුන්නේ රත්තරන් වතුර දිවි රත්තරන් වතුර කෝප්පවල මේ ආදි වශයෙන් එයාට කියන්නේ එයාට සල්ලි වලට කරන්න දෙයක් නැහැ මේ සියලුම දේවල් රත්තරන් වලින් සම්පාදනය කරේ කුමාරයා ඇතුළු පිරිස ඒ සම්භාවනීය අමුත්තම් පිරිසට සංග්‍රහ කරන සඳහා සියලුම දේවල් රත්තරන් මේ රන් බාණ්ඩ වලින් තමයි සම්පාදනය කරේ. අති විශාල පිරිසක් මේකට සහභාගී වෙලා තියෙනවා මේ කියන්නේ ඒ කාලේ හිටපු ප්‍රභූන් සියල්ලන් මේ සහභාගී වුණා කියලා කතාවේ මේ තියෙනවා. ඉතින් මේ දැන් මේ චාල්ස් හෙන්රි ද සොයිසාගේ අතීතය නිකන් වෙන මුත් කියන්න ඕනේ මේ විකිපීඩියා එකට ගිහලා ගහලා බලන්නකො මේ චාල්ස් හෙන්රි ද සොයිසාගේ අතීතය කියන්නේ ඇත්තටම චාල්ස් හෙන්රි ද සොයිසාගේ පියා මේ පරක්කුරේන්ද ව්‍යාපාරය හරහා සල්ලි හම්බ කරපු මිනිස්සෙක්. ඒකෙන් තමයි යා පටන් ගන්නෙ. එයාගේ තාත්තා. ඒතොර ඒකෙන් හම්බ කරගෙන ඊට පස්සේ වතු පිටි ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. එතකොට ඒ කාලේ හැටියට මේ මොනවාද තව වෙන බිස්නස් වලට යමු වෙනවා. මේ ඔය වගේ දේවල් කරලා මේ ඊට පස්සේ විශාල ධනස්කන්ධයක් හිමි පුද්ගලයෙක් බවට පත් වෙනවා යාගේ පුතා චාල්ස් හෙන්රි ද සොයිසා. ඉතින් එතකොට දැන් මේ වරදවා කියලා නෙමෙයි දැන් මේ ආදී මෙවැනි විදිහට අරක්කුරේන්ද ව්‍යාපාරය හරහා මුදල් උපයාගත්ත මිනිස්සු දැන් අනිවාර්යයෙන්ම දන්නවනේ දැන් සුචරිතවාදී ආකල්ප යනුව දැන් අඩියක් ගහලා ඉන්න එක වෙනම කතන්දරයක්. හරිද? එතකොට නමුත් මේ විනෝදයට අඩියක් ගන්න වෙනම කතන්දරයක්. දැන් නමුත් දැන් 1860 ගණන් වල සිට 80 දක්වා ලංකාවේ අරක්කුරේන්ද ව්‍යාපාරයේ දියුණු වෙන්නේ අය හිතාගෙන මේ 90ක දශකයේ 1960 ආසන්න කාලය දක්වා අරක්කුරේන්ද ව්‍යාපාරයේ මේ රටේ තීරණාත්මක ධන උල්පතක් බවට පත් වෙන්නේ මොන හේතුව නිසාද? ඒකට අතිශය විශාල පිරිසක් ඇබ්බැහි වෙන නිසා. එන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ඔය කාලේ තමයි මම පොතේ තියෙන විදිහට මේ මොනවාද මේ ලංකාවේ මේ රේල්වේ කර්මාන්තය නැත්නම් දුම්රිය කර්මාන්තය මේ සඳහා කාම්කරුවන් ඉන්දියාවේ නානයනය කරා. හරි? එතකොට ඉන්දියාවේ නානය කරනකොට මේ සියල්ලන්ම මොකද වැඩ කරලා මේ අවසර කරන්නේ හම්බෙන තුතු දෙක ගිහිල්ලා මේ අරක්කු වේන්දපොළට වියදම් කරනවා. ඊළඟට මේ කෝපි ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා ලංකාවේ තේ කර්මාන්තය පටන් ගන්නේ මේ ඔය 1870 ගණන් වලදී. ඒතර ඒකටත් කම්කරුවන් ඉන්දියාවෙන් ගෙන්නනවා. හරිද? එතකොට ඒ සියල්ලන්ම කරන්නේ මොකද? තමන් කරන හම්බ කරන සියලු දේ මොකද කරන්නේ? මේ අරක් බොන්න යනවා. ඒ ඔයගොල්ලන්ගේ මේ ඉන්දියානු කම්කරුවන් පමණක් මේ ලංකාවේ දිරිදු ජනතාව, මධ්‍යම පාන්තික ජනතාව අතිශය හිතා ගන්න බැරි විදිහට මේ අරක් බොන්න පෙළඹෙනවා. මේකට බැහැයි කරුවන් බවට පත් වෙනවා. ඉතින් එවැනි ආකාරයට ඔවුන්ගේ පවුල් විනාශ කරලා ඔවුන් අරක්කු කියන එක ඔවුන්ගේ ඇබ්බැහියක් බවට පත් කරලා ඔවුන්ගේ ජීවිත විනාශ කරලා මේ අරක්කුරේන්ද ව්‍යාපාරය ඉදිරි කට්ටිය මොකද කරන්නේ? අතිශය විශාල ධනස්කන්ධයක් හම්බ කරගන්නවා. මම නම් කියන්නේ අද මේ ඉන්න මේ ධනපති මේ ඉන්නවනේ ධම්මික පෙරවැනි තමත් ජනනේ අපි ගත්තොත් එහෙම මේ අතිශය ධනපති ඉපැලන්ති මේ ව්‍යාපාරිකයන් ඉන්නවනේ. ඔවුන්ටවත් මම නම් හිතන්නේ කිට්ටු කරන්න බෑ. එදා හිටපු ව්‍යාපාරිකය තත්ත්වෙට කිට්ටු කරන්න බෑ. ඒ තරම් සල්ලි උතුරන්න සල්ලි කරන්න දෙයක් නැහැ සල්ලි වලට. චාල්ස් හෙන්රි සොයිසා කියන්නේ ඒ වගේම කෙනෙක්. ඕන විකිපීඩියා ගාලා ඕක හිස්ටරි කරන්න තවත් තොරතුරු වන්න පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ ගහලා බලුවත් තවත් හම්බෙයි. මම කියන්න අවශ්‍ය නැහැ මෙතන. මම කියන්න ගියේ එතකොට මේ ඔවුන් දන්න ඔවුන්ගේ හිත තුළ දේ තමයි මේ අපි මේ කොච්චර වැරද්දක් කරලාද මේ සමන් සල්ලි හම්බ කරන්නේ.
හරිද? අපි කොච්චර වැරද්දක් කරලා මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරලා, ඔවුන්ගේ ආත්මය විනාශ කරලා, ඔවුන්ගේ පවුල් විනාශ කරලා, ඔවුන්ගේ තුට්ටු දෙක අරගෙන තමයි අපි මේ අපි හම්බ කරගන්නේ අපේ ජීවිත සංසාර කරගන්නේ. ඉතින් අන්නේ ගිල්ටිය, අන්නේ දෙබිඩි දිගැස්ම නිසා තමයි ඔවුන් ගිහිල්ලා උදව් කරන්නේ පන්සලට. ඒ නිසා තමයි ඌ පානදුරාවාදයට මේ මෙගෙට්ටුවත් හාමුදුරන්ට උදව් කරන්නේ. ඒ තමන්ගේ දෙබිඩි මේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බැරි කම. ඉතින් ඕක තමයි අදත් සිද්ධ වෙන්නේ. ඕක තමයි අදත් සිද්ධ වෙන්නේ. අද පන්සලවලට උදව් මේ පැල් බැඳගෙන උදව් කරන්නේ එහෙම දෙබිඩි හෘද සාක්ෂියක් නැති මිනිස්සු හෘද සාක්ෂිය ප්‍රශ්න කරන මිනිස්සු. ඉතින් කිසි වෙනසක් නැහැ. ඊට අවුරුදු 100කට කලින් සිද්ධ වෙලා තියෙන්නේ මේ 100 ගානකට කලින් සිද්ධ වෙලා තියෙන්නේ මේ අද සිද්ධ වෙන දේ තමයි. ඒ හින්දා මේ ඇත්තටම කිව්වොත් මේක ඉතිහාසෙ නෙමෙයි මේ වර්තමානයේ තමයි තියෙන්නේ. මං චුට්ටක් ඔබතුමාගෙන් අහන්නම් මේ ඔබතුමා අර කිව්වා බොහෝ දෙනෙක් මේ ඔබට විවේචන එල්ල කරනවා මේ ඉතිහාස සිද්ධීම ඔබතුමා මේ රචනා කරනවා කියලා. මං එතනින් චුට්ටක් කතාව ඔබතුමාගෙන් ප්‍රශ්න අහන්නම්. මං අර කලිනුත් මතු කරා රංජන් අමරරත්න මහත්මයා ඔබතුමාට විචාරක අදහසක් සපයලා තිනවා මේ පොත ගැන. එතනදී හු කියන්නේත් මේ මොහාන්ට අනුව ඉතිහාසයේ කුණුබක් කියන මැජික් පෙට්ටියක එම මැජික් පෙට්ටියෙන් කප්පරක් කතන්දරම අපි කරගත හැකිය. ඔබතුමා ඉතිහාසයේ මැජික් පෙට්ටියක් වගේ අරගෙන බොහෝ කතන්දර මවනවා. එතකොට ඔබතුමාගේ කෘතිවලදී සොලීනා කෘතියේදී අපි දකිනවා මේ උඩරට කරල්ල සම්බන්ධව තියෙනවා. ඊට පස්සේ ලොවීනා කෘතියේදීත් ඒ වගේම ඓතිහාසික ප්‍රවෘත්තීන් තමයි දක්වන්නේ. අපි මේ කතා කරන ආදරණීය වික්ටෝරියා පොතේදී ඔබතුමා යම් ඓතිහාසික සිද්ධීන් ඉතිහාස තොරතුරු දක්වන මේ තුලින් පානදුරාවාදයේ සම්බන්ධව මේ වගේ ඉතිහාසය සම්බන්ධ තොරතුරු දක්වන. ඇයි ඔබතුමා මේ මොකද්ද මේකට දෙන පිළිතුර? ඔබතුමා මේ ඔබතුමාගේ පොත්වලදී මේ ඉතිහාසය දක්වමින් සමාජයට දෙන්න හදන දේ මොකක්ද? ඒ කියන්නේ ඉතිහාසයේ ඉතිහාසයක්ම නොවේ වර්තමානයේට යමක් ගන්න තියනවාද කියන එක. නෑ දැන් මයික් ඉස්සලත් කිව්වේ දැන් අර මම කලින් කිව්ව පිළිතුරෙම දිගුවක් තමයි මේකට දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ වර්තමානයේ සිද්ධ වෙන දේ තමයි මම ඉතිහාසය හරහා ඉතිහාසයේ බෑක්ඩ්‍රොප් එකක් කරගෙන ඉතිහාසයේ පසුබිමක් කරගෙන මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මේ වර්තමානයේ දැන් මේ ඔබ මම කතා කරනවා මේ අපි දැන් මේ සිද්ධ වෙන දේවල් මම කියන්නේ මේ පන්සල් වල තියෙන යම් පන්සල සහ මේ ගිහියා සහ පැවිදි ප්‍රජාව අතර සිද්ධ වෙන දේවල් එක්ක අපි දකින දේවල් දේශපාලනයකට දකින දේවල් අපි දකින දේවල් මේවා අපි හොඳටම දන්නවනේ. දැන් මේවල කිසි අපූර්වත්වයක් නැහැ. හරිද? මේ අපි මේ වර්තමානයේ සිද්ධ වෙන දේවල් අපි හොඳටම දැකලා මේවල තියෙන කුණුකම අපි හොඳටම මේ අවබෝධ කරගෙන මේ මොනතරම් මේ කැත මිනිස්සුද මේ වැඩ කරන්න කියලා අපි හොඳටම හඳුනගෙන ඉතින් මේක කිසි අපූර්වත්වයක් නැහැ. මම කියන්නේ මේ වර්තමානයේ සිද්ධ වෙන දේ මෙහෙම ලියන එක මේක කිසිම අපූර්වත්වයක් නැහැ. හරිද? මට අනුව දැන් වර්තමානයේ ලියන තමයි කිසිම ඒකේ ලියන කට්ටිය ගැන මට කිසි ප්‍රශ්නයක්වත් නැහැ. ඒක ඔවුන්ට අනුව ඒක තෘප්තිමත් ඇති. නමුත් මට වර්තමානය ගැන ලියන එකම වැඩිය තෘප්තිමත් ඊට වැඩිය තෘප්තිමත් මේ අතීතය හරහා ඒක වරණගන එක. ඒක නිර්මාණය කරන එක. දැන් හිතන්නකෝ දැන් ඔබ මම සියලු දෙනාම මේ වර්තමානයේ 2021 ජීවත් වෙනවා. ඒතර මේ සිද්ධ වෙන දේ ලියනවට වැඩිය ඔබම සියලු දෙනාම ජීවත් නොවූ අතීතය ගැන ලියන එකම අපූර්වත්වයක් නෙමෙයිද? ඒ කියන්නේ මීට අවුරුදු 100කට කලින් ඉතිහාසයේ 100කට කලින් අපි ජීවත් වෙලා නැහැනේ. හරිද? මීට කලින් 100කට අවුරුදු 100කට කලින් සමාජය කොයි වගේ තියෙන්නේ නැද්ද? මීට කලින් ඒ සමාජයේ මිනිස්සු කොයි විදිහට සමාජ සම්බන්ධතා මේ ඇති කරගන්න ඇද්ද? ඔවුන්ගේ ජීවිතේ කොයි වගේද? ඔවුන් කන්න බොන්න නැත්තේ මොනවාද? ඔවුන් ඇඳින්න පළඳින්න නැත්තේ මොනවාද? ඔවුන්ගේ අදහස් කොයි වගේ වෙන්නේ? එතකොට මේ සියල්ල පරිකල්පනීය තත්ත්වයක්. හරිද? දැන් මේ රට දාලා යම් සාධක පොත්පත්වල මේ අදාළ තියෙනවා තමයි. හරිද? නමුත් ඒ පොත්පත්වල තියෙන දේවල් 100%ක්ම සමහරක් වෙලාවට ඇත්තක් නෙමෙයි. සමහරක් වෙලාවට ලියන පුද්ගලයා අනුව ඒ පොතේ තියෙන අන්තර්ගතය තීන්දුව වෙනවා. ඒ අපි හිතමු දැන් නගාරික ධර්මපාල ගැන කෙනෙක් දකින මේ ඇංගල් එක අනුව විශිෂ්ටයක් වෙන්න පුළුවන්. නමුත් අනගාරික ධර්මපාල කවුද කියලා හරි විවේචනාත්මක බලන කෙනෙකු ඔහු තරම් දුෂ්ටෙක් නැති වෙන්නත් පුළුවන්. හරිද? ඒක මම කියන්නේ හැම එකකම දෙපැත්තක් තියෙනවා. මම බණ්ඩාරනායක ගැනත් කිව්ව ටිකකට කලින් බණ්ඩාරනායක අනුව සමහරෙකුට අනුව බණ්ඩාරනායක අතිශය දුෂ්ටෙක් වෙන්න පුළුවන්. සමහරෙකුට අනුව බණ්ඩාරනායක අතිශය මේ විශිෂ්ට චරිතයක් වෙන්න පුළුවන්.
ඉතින් මේ වගේ මේ ඒ ඉතිහාසය ගැන ලියලා තියෙන දත්ත හරි ඒ නිර්මාණ හරි සාධක හරි සියල්ලම ඒ ලියපු පුද්ගලයා සහ ඒ දේ අනුව තීරණය වෙනවා. ඒ ලියපු පුද්ගලයා ඒ දේ දැකලා තියෙන්නේ ඒ දේ ඒක දැක්කේ මේ සුභවාදී පැත්තකින් නම් ඒක සුභවාදී. අසුභවාදී නම් ඒක ඔහු ලියන දේ අසුභවාදී. ඉතින් මේ නිසා අපි ඉතිහාසය අපි පරිකල්පනීය තත්ත්වයක් යටතේ නිර්මාණය කරගන්න සිද්ධ වෙන හැමතිස්සෙම අපි ජීවත් නොවු ඉතිහාසයක් ලියනවා. මම මේ පරිකල්පනීය තත්ත්වයට හරි ආසයි. ඒ ෆැන්ටසිමේ තත්ත්වයට ආසයි. පරිකල්පනීය මම කියන්නේ නිර්මාණයක් කියන්නේ පරිකල්පනීය තත්ත්වයක් විය යුතුයි. ඒ කියන්නේ අපි නොහිටි තැනක අපි නොවිදි අත්දැකීමක් කරගන්න අත්දැකීමක් වට පත් කර ගැනීමම කියන්නේ වෙනම අභ්‍යාසයක් ඒක. මම ඒකට කැමතියි. ඉතින් ඒ නිසා තමයි මේ ආදරණීය වික්ටෝරියා පොත ඇතුළේ මගේ ගොඩක් පොත්වල දැන් අතරම මේ දැන් අලුත් පොතක් සමහරක් ලබලා ප්‍රකාශ කරේ. ඒකත් මේ ඉතිහාසය සහ අනාගතයත් එක්ක සම්බන්ධ කරගන්න. මේ ඉතින් එතකොට ඒක ඒ සියල්ලම මේ එහෙම වෙන්නේ මේ අපි නොසිටි ඉතිහාසයේ ප්‍රශ්නාර්ථ සාගතව බැලීම තුළ මේ ඒක ප්‍රශ්න කරන්න අපිට ප්‍රශ්න කර යුතු තැන් අපිට මොනවද? ප්‍රශ්නාර්ථ සාගතව ඒ කියන්නේ ඒක විවෘතව බලන තැනකදී කියන්නේ ඉතිහාසය තුළ මේ විවෘතව බලන තැනකදී ඉතිහාස ප්‍රශ්නාර්ථ කළ යුතු දැන් අපිට හම්බ වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ දුටුගැමුණු කියලා කියන්නේ ලංකාවේ සිටිපු විශිෂ්ටම රජුරෝ කියලා. අනේ නෑ දුටුගැමුණු කියන්නේ බණ්ඩාරනායක වගේම මේ අද ඉන්න දේශපාලඥයන් වගේම ඉතාමත්ම අවස්ථාවාදී චරිතයක්. මොකද ඔහුත් කරේ මොකද්ද අද දේශපාලඥයෝ වගේම කියලා මහා විහාරේ මහා පන්සලට මහා විහාරයට උදව් කරපු එක. මහා විහාරේ හාමුදුරුවෝ සැප සම්පත් දීපු එක. ඒගොල්ලන්ට දානමාන දීපු එක. ඒගොල්ලන්ගේ මෙහෙර විහාර හදපු එක. හරිද? ඉතින් එතකොට මහා විහාරේ කට්ටියනේ මේ ලියලා තියෙන මහා විහාරේ මහා නාම හමුදුරුවෝ තමයි දුටුගැමුණු පිළිබඳ පරිච්ඡේද 11ක් ලියලා තියෙන්නේ. හරිද? එතකොට එයා තමන්ගේ පන්සලට උදව් උපකාර කරපු අර මිනිස්සයා ගැන දුටුගැමුණු ගැන කවදාවත් හිතක් ලියනවද? නෑ. හොඳ ලියන්නේ. පන්සලට දෙයියනේ මේ සැපසත්පත් ලැබෙන්නේ මේ මිනිහා හින්දානේ. මේ දුටුගැමුණු හින්දානේ. ඉතින් එයා ගැන පුළුවන් හොඳම ලියනවා. හරිද? ඉතින් නමුත් මිනිස්සු අතර දුටුගැමුණු කවදාවත් දේවත්වයට පත් වෙලා නෑනේ. මං කියන දේවත්වයට පත් වෙන මිනිස්සෙක් ඉන්නවා රජෙක් ඉන්නවා මහසෙක් හරිද අදත් මේ දේවත්වෙන් මේ මහසෙන් රජුට මිනිස්සු පූජා කරනවා මොකද ඔහු වැඩ කළේ පන්සලට නෙමෙයි ඔහු මහසෙන් කියන රජු වැඩ කළේ මිනිස්සුන්ට ඔහු තරම් ලංකාවේ මිනිස්සුන්ගේ කෘෂි කර්මාන්තය සඳහා වැව්වමුණු ඇති කරන ඔවුන්ට අවශ්‍ය පරිසරය ඒකට මේ ගොවිතැන සඳහා අවශ්‍ය පසුබිම සකස් කරපු රජෙක් නැති තරම් නමුත් ඔහු ගැන පිටු භාගයක්වත් නැහැ මහා වංශිකුට දුටුගැමුණු ගැන මේ කිසි දෙයක් නොකර දුටුගැමුණු ගැන මේ පරිච්ඡේද 11ක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඉතින් අර ලියන මහා නාමයට අනුව තමයි හොඳම මනුස්සයා දුටුගැමුණු. අර මිනිස්සුන්ට වැඩ කරපු මේ මහසෙන් මහා විහාරේ මහා නාම හමුදුරන්ට අනුව වැඩක් නැහැ. නමුත් මිනිස්සුන්ට එයා වැදගත්. ඒ නිසා තමයි මේ එයා මිනිස්සු අතර දේවත්වයන්තු මනුස්සයෙක් විදියට මේ දෙවි කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් මේ විදියට ඉතිහාසය ප්‍රශ්න කළ යුතු දැන් අපිට හම්බ වෙනවා. ඉතින් ඒ ප්‍රශ්න කළ යුතු දැන් ප්‍රශ්න කරන එක තමයි මම ආසම සහ ඒ ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය කරන එක. ඒක හරි අපූර්වත්වයෙන් තියෙන යුතු දෙයක්. කොහොමද මහත්මයා දැන් අපි පොත කියවගෙන යද්දී දැන් මේ සමහර රූපකවල අපි අතරමං වෙන ගතියක් තියෙනවා. කෙලිම නැහුවොත් දැන් අපි ගොඩක් දෙනෙක් දැන් අද මේ සාකච්ඡා කරනකොට පස්සේ chat එකට මැසේජ් දාලා තිබ්බා. මචං කවුද මේ කළු කුරුමිනියා කියන්නේ? ඒ මොකද්ද මේ මඩපුවක් කියවනේ? මේ හඳුන්වන්නේ මොකද්ද කියලා පැහැදිලි කිරීමක් ගන්න ඕනේ. ඉතින් මේ මම මේ කෙලින්ම ඉදිරිපත් කරන්න මේ වගේ රූපක වලින් ඔබතුමා මේ ඉදිරිපත් කරන්න හදන අදහස් මොනවද කියන එක දැනගන්න ඕනේ. දැන් ඔයාට උත්තර හරියට දුන්නොත් එහෙනම් මේකේ රහ විදින කෙනෙකුට මේ රහ නැති වෙයි කියලා මට හිතෙන්නේ. කියන්නේ දැන් මම විඳපු විදිහටම මම කියන්නේ මේ විඳින්න ඕනේ නැහැ කෙනෙක්. හරිද? මම ලියපු විදිහටම විඳින්න ඕනේ නැහැ. දැන් මම මට කැමති මම නවල් එකක් හරි මොන හරි නිර්මාණයක් හරි මම කියන්නේ උතන් චිත්‍රපටියක් හරි මම බලන්නේ නාට්‍යයක් හරි මම බලන්නේ. නාට්‍යයක් බලලා මම ඒක අර්ථ නිරූපණය කරන්නේ මට ඕන විදිහට. තව කෙනෙකුට ඕන විදිහට නෙමෙයි. සමහරක් වෙලාවට මේ අර ඒ නිර්මාපකයා, ඒ අධ්‍යක්ෂකවරයා, ඒ රචකයා නොහිතමු දෙයක් මට හිතෙන්න පුළුවන් සහ මම හිතන්න පුළුවන්. ඒක තමයි හොඳ නිර්මාණයක තියෙන මේ අපූර්වත්වය. මම හැමදාම මේ උදාහරණයක් හැමතිස්සෙම කියනවා. දැන් අපි කේක් එකක් ගන්නකොට මම ආසයි පෞද්ගලිකව කේක් එකේ විවිධ ලේයර්ස් තියෙනවා.
ඒ කියන්නේ අයිසින් තට්ටුවක්, ඊළඟට තව වෙනම ස්පොන්ජ් තට්ටුවක්, ඊළඟට තව ෆෘට් ලේයර් එකක් තියෙනවා. මේ වගේ ලේයර්ස් එක එක රහ වලින් යුත් විවිධ ලේයර්ස් තියෙනකොට ඒක එක වෙනම රහක් තියෙනවා. ඉතින් චොක්ලට් රස වුණා ඔන්න ඒකට වෙනම ලේයර් එකක් තියෙනවා. අයිසින් ලේයර් එකේ වුණා ඒ සීනි රස ගන්න පුළුවන්. ඉතින් එහෙම දැන් සමහර ලේයර්ස් අපි විවිධ ලේයර්ස් අපි සාහිත්‍යක හොඳ නිර්මාණයක් විතර මේ වගේ විවිධ ලේයර්ස් තියෙන එක ලේයර් එකක්. සාර්ථක නොවන නිර්මාණයක් කියලා කියන්නේ තියෙන්නේ එක ලේයරයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බටර් කේක් එකක් වගේ වෙන්න පුළුවන්. නිකන් චොක්ලට් කේක් එකක් වගේ වෙන්න පුළුවන්. ඒක කියන්නේ හොඳ නිර්මාණයක් වෙනකොට විවිධ ලේයර්ස් ගන්නක් තියෙනවා. ඒ ලේයර්ස් එක්ක එක පැත්තකින් දේශපාලනය එක ලේයරකින් කතා කරන්න පුළුවන්. සමාජ මිනිස්සුන්ගේ සංස්කෘතිය එක ලේයරකින් කතා කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් එක ලේයරකින් කතා කරන්න පුළුවන්. තවත් ලේයර් එකකින් ඔබ කියනවා වගේ අර මේ සංකේත උපමා ආශ්‍රයෙන් වෙනම දෙයක් කතා කරන්න පුළුවන්. දැන් මම නිකන් පොඩි ක්ලූ එකක් විතරක් ඔයාගේ ප්‍රශ්නෙට කෙලින් කරපුවා. ඒකින්ද මම පෞද්ගලිකව මේකට කෙලින් උත්තර දෙන්න ආස නැහැ. මොකද ඒක කියවන කෙනා තමන්ගේ රහානුව සහ තමන්ට දැන දේ අනුව අවබෝධ කරගත යුතු දෙයක් නිසා. දැන් මේකේ මේ මැහැල්ලක් සිටිනවා මේ ගෙදර. මේ ඇය ඇත්තටම මේ මමත් දන්නේ නැහැ. ඇය ජීවතුන් අතර ඉන්නවද නැත්නම් ඇත්තටම නිකන් ඒක නිකන් මේ මොනවාද ඇත්තද නැත්තද කියලා මම දන්නේ නැහැ. හරිද? ඇත්ත වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙම දේවල් තියෙනවානේ. දැන් අපි කියනවා මේ හොල්මන් තියෙනවා. හොල්මන් කිය දැකපු කෙනෙකුත් නැහැ. මුත් ගොඩක් අය කියනවා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. අපි විශ්වාස අතර ඒවා තියෙනවා. විශ්වාස අපේ සංස්කෘතිය වලට අපේ අභ්‍යන්තර චින්තය ඇතුලේ අපේ චින්තනයේ හේව තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන් කියන දේ තියෙනවා. ඉතින් මේ මැහැල්ල සමහර කරලා ජීවත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එතකොට දැන් මේ ඒ නිසා මේ ඒක තමන් කැමති විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඊළඟට දැන් ඔබ කියන මේ මඩපුවක් සහ ඒ වගේ දේවල් ගත්තොත් මම කිටි පැහැවෙන්න මම මේවට ආසල නැහැ. නමුත් ඉතින් හවු නිසා මම කියන්නම් මේ දැන් දැන් අන්දිරිස්ගෙන් පස්සේ පරම්පරාව දැන් වික්ටෝරියා ප්‍රමුඛ පරම්පරාව මේ දැන් වික්ටෝරියා ගත්තොත් එහෙම මේ දැන් මේ එයාගේ මේ සහෝදරයයි සහෝදරියයි අම්බිස් දරුවන් දෙදෙනෙක් ඉන්නවානේ. මේ එයාගේ පිරිමි පුතා කියලා කියන්නේ අන්දිරිස්ගේ පුතා කියලා කියන්නේ මේ වෙනස් වෙන සමාජයට ටක් ගාලා මුහුණ දෙන්න පුළුවන් කෙනෙක්. හරිද? වෙනස් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ අනුව තමයි එයාගේ පරම්පරාව තමයි අතරම ධනවාදයේ ඉලක්ක කරගන්නේ. එයාගේ පස්සේ පරම්පරාව තමයි මේ දැන් රට ගිහිල්ලා ඒ කියන්නේ මේ වික්ටෝරියා මේ අන්දිරිස්ගේ පුතා මොකද්ද වෙන්නේ? කොළඹේ මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලය ඉගෙනගෙන ඊට පස්සේ එතනින් අන්දිරිස් රට අරිනවා. රට ගිහිල්ලා ඔක්ස්ෆර්ඩ් එකේ ඉගෙනගෙන ඊට පස්සේ මේක තමයි සිද්ධ වෙන්නේ 1800 දශකයේ අගභාගයේදී 1980 1900 වෙනකොට නැත්තම් මේ ලංකාවේ දේශපාලනට පිවිසෙන්නේ මේ අන්දිරිස්ගේ පුතාලාගේ පරම්පරාව. ඒතර ඒගොල්ලෝ තමයි රට ගිහිල්ලා වෙනම අධ්‍යාපනයක් හදාගෙන ඉඳලා ලංකාවේ දේශපාලන අලුත් මාවතකට ගන්න. ඒ කියන්නේ අලුත් දලපතියන් බවට පත් අලුත් මුහුණුවරකින් යුත් දලපතියන් බවට පත් වෙන්නේ මේ අන්දිරිස්ලාගේ පුතාලා. ඒතර ඒක තමයි අන්දිරිස්ගේ පුතාගේ කැරක්ටර්. එතකොට නමුත් අන්දිරිස්ගේ දුව ඒ කියන්නේ වික්ටෝරියා කියන චරිතය මෙහෙම වෙනස් වෙන්න බැරි චරිතයක්. එහෙම ඉන්නවනේ. දැන් මේ සමාජයේ වෙනස් වුණාට සමහර කටට මේ වෙනසට මුහුණ දෙන්න බෑ. එතකොට ඒගොල්ලෝ හැමතිස්සෙම මේ තමන්ම හකුලුවා ගන්න. තමන්ට ඒක මුහුණ දෙන්න බැරි නිසා තමන් අතීතයට නැත්තම් තමන් ආපස්සට හකුලුවා ගන්නවා. වික්ටෝරියා කියන්නේ මේ දෙතනම ඉන්න තරමේ. මම වෙනස් වෙනවද නැද්ද? මට වෙනස් වෙන්න පුළුවන්ද බැරිද? ඒ හැමතිස්සෙම ඉන්නේ වික්ටෝරියා උගතෝ කෝටිගේ. ඒ නිසා තමයි ඒක පැත්තකින් පෙම් කරන්නේ මේ මඩපුවක් වලට. හරිද? මඩපුවක් වලට පෙම් කරන්නේ. ඉතින් මේ මඩපුවක් කියන්නේ අපේ අතීතයත් එක්ක සම්බන්ධ වෙච්ච සුවඳක් නැත්තම් හැඟීමක් ආකල්පයක් සංකේතයක්. ඉතින් එතකොට මේ හැමතිස්සෙම වික්ටෝරියාට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එයා ඉදිරියට යන්නෙම නැත්තේ මේ සමාජයට වෙනස් වෙන සමාජයට මුහුණ දීලා මට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නාර්ථය. හරි. නමුත් එයාගේ පුතා හැම නෙමෙයි. අන්දිරිස්ගේ පුතා හැම නෙමෙයි. වික්ටෝරියාගේ සහෝදරයා එහෙම නෙමෙයි. එයා කෙලින්ම එංගලන්තයට ගිහිල්ලා ඔක්ස්ෆර්ඩ් එකේ ඉගෙනගෙන ආපහු කවදා හරි ලංකාවට එන්නේ. අර
බණ්ඩාරණයක් කියලා ගියපු බැටන් එකේ ඉදිරියට යන්න. ඉතින් අන්න ඒ වගේ මේ පොඩි සංකේත වලින් කළුකුරු මිනිහා ගත්තොත් එහෙම ඇත්තටම ඉතින් අපි දන්නෙත් නෑ අපේ අභ්‍යන්තරය විනාශ වෙන්න හැටි මේ දේවල් වෙනස් වෙනකොට. ඒ කියන්නේ කළුකුරු මිනිහා පොල් ගහක් විනාශ කරන එක පොල් ගහේ පිටතට පේන්නේ නෑ. ඇතුළ ඔක්කොම විනාශ කරාට පස්සේ තමයි පොල් ගහ කඩාගෙන වැටලා මැරුණාට පස්සේ තමයි කළුකුරු මිනිහා කොච්චර විනාශ කරාද කියලා දැනෙන්නේ. ඉතින් මේ ධනවාදී ආකල්ප එක්ක විනාශ වෙන සමාජයේ යම් ආකල්පත් එක්ක මේ සමාජය සහ මිනිසා කොච්චර විනාශ වෙනවද කියලා අපිට පේන්නේ ඒ ගහ කඩාගෙන බැඳලා වැටුණාට පස්සේ. එහෙම දෙයක් තමයි මේ ආදරණීය වික්ටෝරියා පුතේ මේ අලුත් පරම්පරාවට සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ හරි සුඛිත ජීවත් වෙනවා. නමුත් ඔවුන් අභ්‍යන්තරික වශයෙන් කළුකුරු මිනිහා වගේ මැරලා ඉන්න පුළුවන්. ඔව්. එතකොට මේ ඔබතුමා කලිනුත් කිව්වා අර කෙනෙක් මේකට සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් ඔබතුමා භාවිතා කරලා තියෙන මේ කෘතියේදී යථාර්ථවාදී එහෙම නැත්නම් ඉන්ද්‍රජාලිකගේ මායා රීතු ඒ වගේ මේ සම්බන්ධව දක්වනවා ඔබතුමා පාවිච්චි කරපු ඒ තීන් සම්බන්ධ. ඒකට මම අහන්නේ ඔබතුමා මේ කෘතියේදී බොහෝ තැන්වල අවස්ථාවලදී දක්වන මේ භූතයන් සම්බන්ධව තොරතුරු. භූතයන්ව හිර කරගන්න කොහොමද? සුරේක දාලා මහමුදුට සිත් කරනවා ඊට පස්සේ නැවත එනවා. අන්දිරිස් නැවත දකිනවා මේ මිය ගියපු අය ඔය වගේ භූතයන් සම්බන්ධ තොරතුරු දක්වනවා. මේ වගේ මායාකාරී ස්වරූපයන් ඔබතුමා මේ කෘතිය තුළදී දක්වනවා. නිසා කෙනෙක් කියනවා නම් ඔබතුමා මේ තුළදී භාවිතා කරලා තියෙන මේ ඉන්ද්‍රජාලිකයේ යථාර්ථවාදී මායා රීතිය කියලා ඔබතුමා ඒ සඳහා ලබාගත් ආభాසය මොකක්ද? මේ සඳහා ඔබතුමා ලබා දෙන පිළිතුරු මොකක්ද? මේ සඳහා ඒ කියන්නේ සාමාන්‍ය ඔබතුමාට මේට ලැබිච්ච ආభాසය මෙහෙමයි. ඇත්තම ගත්තොත් එහෙම මේ දැන් අපි හරි දැන් අද ගත්තොත් එහෙම 2021 අපි ජීවත් වෙන්නේ හරි දියුණුවයි කියලා කියන සමාජයකනේ. හරිද? දැන් බලන්න අපි දැන් මම මේ ස්මාර්ට්ෆෝන් එකේ zoom එක දාගෙන මම මේ අතිශය විශාල පිරිසක් එක්ක මේ ගනුදෙනු කරනවා, මේ පොත ගැන කතා බහ කරනවා, මේ සජීවී ලෙස අදහස් සංවේදනය කරනවා. එතකොට දැන් මේ ස්මාර්ට්ෆෝන් එක කියන්නේ මේ මෑත කාලේ අපිට අදහා ගන්න බැරි විදිහට අපේ ලයිෆ් පැටර්න් එක වෙනස් කරපු දෙයක්. හරිද? ඒ විදිහට අපි දියුණු වෙලා. එතකොට අපේ සැප සම්පත් ඒ කියන්නේ අපේ භෞතික දේවල් දියුණු වෙලා. යාන වාහනද, මිනිසාගේ ගමනාගමනයේද, මිනිසාගේ සිතුම් පැතුම්ද, තාක්ෂණික වශයෙන්ද අපි විශ්වවිද්‍යාල වශයෙන් මේ දියුණු වෙලා තියෙනවා. නමුත් මේ දියුණු සමාජයේ මම නිකන් එක උදාහරණයකට කියන්නේ ඔබ අපේ උදාහරණයකට මම දැන් ඔබේ ගෙදර අපි හිතමු ඔබේ ගෙදර තියෙන්නේ කිලෝමීටර් 10ක් ඈතක කියලා හිතමු. ප්‍රධාන නගරයේ ප්‍රධාන බස් නැවතුමේ සිට කිලෝමීටර් 10ක් ඇතුලේ ඔබේ ගෙදර තියෙනවා කියලා හිතන්නකෝ. උඩ ඒක අපි කොළඹ වෙන්න පුළුවන්, කුරුණෑගල වෙන්න පුළුවන්, බදුල්ල වෙන්න පුළුවන්, මහනුවර වෙන්න පුළුවන්, මාතර වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ ප්‍රධාන නගරයේ අපි ගාල්ල ටවුන් එකේ ඉඳලා අපි හිතමු මේ කිලෝමීටර් 10ක් විතර ඈත වෙන පැත්තකට අපි යනවා කියලා. හරිද? ඒතර මේ අපි හිතමු පූස පැත්තට හරියනවා කියලා හිතමු. මෙහෙම යනකොට පහු කරගෙන යනකොට අපි කොච්චර පහු කරනවා, කොච්චර පන්සල් පහු කරනවද? හරිද? දැන් දේවාල බලන්නකෝ. මේ පත්තිනි මෑණියන් අදහන දේවාල. එතකොට අපි හිතමු විෂ්ණු දෙවියන් අදහන දේවාල. ඊළඟට කාලි මෑණියන් අදහන දේවාල. හරිද? විවිධ පන්සල්, විවිධ අපි හිතමු විවිධ නිකායයටදී විවිධ පන්සල්. ඇයි එතකොට මේ දියුණු සමාජයක මෙහෙම තියෙන්නේ? මෙච්චර දියුණු මේ ස්මාර්ට් මේ දියුණු වෙච්ච මේවා තියෙන්නේ. මම කියන්නේ මොන තරම් අපි දියුණුවත් මේ අපේ තියෙන මේ වනචාරී ලක්ෂණ මේ සහ අපේ තියෙන මේ ගුප්ත ලක්ෂණ නැකෙන්නේ නැහැ. ඒ නිසා අපි කොච්චර ගියත් අපි දෙවියෝ විශ්වාස කරනවා. අපි කොච්චර ගියත් මේ යම් විශ්වාස කරනවා. හරිද? මේ දැන් ඇත්තම ගත්තොත් එහෙනම් අපිට වැඩි පන්සලේ හාමුදුරුවෝ කියලා කියන්නේ මේ භෞතික වශයෙන් පෙරේත මිනිස්සු කොට්ටාශයක් නේ. මේක ප්‍රසිද්ධ කිව්වට ප්‍රශ්නයක් නැහැ. මේ අවංකද ඒකනේ, ඇත්තද ඒකනේ. හරිද? අපි හොඳයිනේ ඇත්තට භෞතික වශයෙන් අපිට වැඩි දැන් පන්සලේ
සියලු ස්වාමීන් වහන්සේලා මේ බොහෝ බහුතරය අතිශය භෞතිකවාදී පැවැත්මක ඉන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේම බෞද්ධ දර්ශනයේ තියෙන්නේම අත්හරින්න කියලානේ. නමුත් බදාගන්නෙම හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලානේ. බලය වෙනුවෙන් තමන්ගේ සැප සම්පත් වෙනුවෙන් පන්සල දායකෙක් වුණ අනේ මහත්තයෝ මේ වාහනයක් නැහැ, අනේ මහත්තයෝ මේ AC එකක් නැහැ පන්සලේ, අනේ මහත්තයෝ පන්සල පොළව ටයිල් කරලා නැහැ කියලා. ඉතින් මේ සියලු දේවල් භෞතික කාරණානේ. එතකොට අපිට වැඩි භෞතික මේ පහසුකම් හොයන්නේ මේ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහෙම මේ දියුණු සමාජයේ මෙහෙම වෙන්නේ ඇයි? ඉතින් මම කියන්නේ මේක තමයි ඇත්තම මිනිස් ගති ලක්ෂණ. මිනිස්ගේ වනචාරී ගති ලක්ෂණ. හරි. ඉතින් ඒක අපි කොච්චර මේ තවත් කොච්චර දියුණුවත් මේක නැති වෙන්නේ නැහැ. මං හිතන්නේ නැති වෙයි කියලා. අපි 2050 හරි 2100ට ගියත් ඔය වගේම ඔය කිලෝමීටර් 10ක් ඇතුලේ ඕන තරම් දේවාල තියෙනවා. කාලි මෑණියෝ අදහන ඒවා හරි, විෂ්ණු දේවාල හරි, පත්‍රි මෑණියන් අදහන දේවාල හරි. ඉතින් මම කියන්නේ මේ වලින් තොරව අපිට මිනිසාව තේරුම් ගන්න බෑ. මම මේ වර්ධව වටහා ගන්න එපා. මම මේක එහෙම කරන කට්ටියට අහිතක් නෙමෙයි කියන්නේ. අපේ ලයිෆ් එක හැදිලා තියෙන්නේ, අපේ ජීවිත හැදිලා තියෙන්නේ මේ গুপ্ত විශ්වාසත් එක්ක බැඳුණු පන්සල සම්බන්ධ එකක්. පන්සල කියන්නේ මේක ආගමක්නේ. ආගම කියලා කියන්නේ අපි විශ්වාස පද්ධතියක්නේ. ඒතර මේ සියල්ල මේකට සමානයි. හරිද? ඒකත් අරකෙම එක අනුශාසික එක කොටසක්, එක ලක්ෂණයක්, අනුශාසික ලක්ෂණයක්. එතකොට මේ අපි කොච්චර දියුණුවද මේවා අයින් කරන්න බෑ. ඒ නිසා මේ গুপ্ত විශ්වාස සම්බන්ධයෙන් නොයෙක් ඇදහිම් සම්බන්ධයෙන් අපේ තියෙන දේ අපි කොච්චර දියුණුවක් නැති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒකත් එක්ක තමයි මේ গুপ্ত දේවල් එක්ක පිළිබඳ ඒකත් එක්ක තමයි අපේ ජීවිත හැඩ අදත් හැට ගැහිලා තියෙන්නේ. එදත් හැට ගැහුනේ සනාගතයටත් හැට ගැහෙනවා. හිතන්නේ ඒක අයින් කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් මම මේ මිනිසා මෙහෙවන මේ গুপ্ত බලවේග වලට අභූත විශ්වාසවලට හරි කැමතියි. මොකද අපේ මේ මිනිසා গুপ্ত වෙන්නේ ඒ නිසා කියලා මට හිතෙනවා. සහ මිනිසා දෙබිඩි වෙන්නේ ඒ නිසායි කියලා මම කියන්නේ. අපි මේ බහුතර මිනිස්සු මේක දෙබිඩයි ඉන්නේ. බොහෝ මිනිස්සු දෙබිඩිනේ. ඒ දෙබිඩි වෙන්නේ මේ গুপ্ত විශ්වාසත් එක්ක බැඳුණු දේ නිසා. ඒ කියන්නේ එකක් කලිනුත් කිව්වේ එකක් ඇතුලේ තියාගෙන එකක් පිට කරනවා. ඇයි? গুপ্তකම. ඒක තමයි මිනිහාගේ গুপ্তකම. තේරුම් ගන්න බෑ. ඉතින් ඒක එන්නේ මේ විශ්වාස ඇදහිම් පද්ධතිය එකක් සරණ යන මේවල බැඳුණු මේවා අතහරින්න බැරි මේ තුන්වෙනි ශෝකේ අපි වගේ රටවල මිනිස්සුන්ගේ දේවල් එක තමයි. දැන් ඉන්දියාව කොච්චර අතහරිනවද? ඉන්දියාව මගේ අම්මෝ දෙයියෝ කොච්චරක් ඉන්නවද? අපේ රටේ ගත්තොත් එimhe කොච්චර දෙවියෝ ඉන්නවද? හරි? ඉතින් මේ අපේ මිනිස්සාගේ තියෙන গুপ্ত බව දෙබිඩිකම එන්නේ මේ විශ්වාස ඇදහිම් එක්ක බැඳුණු මිනිසාගේ গুপ্ත වනචාරීමේ ලක්ෂණත් එක්ක කියලා මට හිතෙන්නේ. ඒ නිසා මම ඒකත් එක්ක මෙහෙම ඇනලයිස් කරන්න ආසයි. ඒකත් එක්ක මිනිසාගේ ස්වභාවය මේ පැහැදිලි කරන්න ආසයි. ඉතින් මේ ඒක නිසා තමයි මේ දේවල් මගේ මේ බොහෝ නිර්මාණ හැම නිර්මාණයකම තියෙනවා. හැම නිර්මාණයකම අඩු වැඩි වශයෙන් මේක තියෙනවා. ඒක නිසා තමයි මම මේවා යම් අනුපාන සහිතව මම මේවා පාවිච්චි කරන්නේ මගේ නිර්මාණ වලට. මොකද ඇත්තට මේක අර මේ අපේ රියල් ලයිෆ් එකෙන් එහා ගිය දේවල්. ඒ කියන්නේ ඇත්තට මේවා මේ අධ්‍යතාර්ථවාදී දේවල්. ඉතින් ඒකේ පොඩි අපූර්වත්වයක් වල තියෙනවා. අපි සාකච්ඡා පටන්ගෙන එකහමාරකට වැඩි කාලයක් ගියා. දැන් වෙලාව දැනුන්නේ නැහැ අපේ ප්‍රේක්ෂකයන්ට. ඉතින් මේ අපි ඔඩියන්ස් එකට chance එකක් දෙන්න ඕනේ මේ පොත ගැන සම්බන්ධයෙන් තියෙන අදහස් සහ ඒ ගැන සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් අපේ ඔඩියන්ස් එකේ ඉන්න දැනට 70කට ආසන්න පිරිසක් මයික් ඔන් කරලා පිළිවෙලට අදහසක් තියෙනවා නම් එහෙම නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා අපේ තව තියෙනවා. මේ මොනවද මහත්තයා මම කියන ප්‍රශ්නේ තමයි මම ඉදිරිපත් කරන්නේ. දැන් මේ අපි ඔය මේකේ පැත්තනොත් ඉදිරිපත් වුණා අදහසක්. මම මේ අදහස ඉදිරිපත් කරන්නේ මේ දැන් අපේ රට ඇතුලේ ලෝක සාහිත්‍ය ඇතුලේත් මේ විවිධ කැටගරි වලට මේ පුති දානෝනේ. ඉන්ද්‍රජාලික අර්ථ, සමාජ සත්‍ය අර්ථවාදී හැම රීතින් වලට මේ මොහරාජ් මඩවල මහත්තයා විදිහට ඔයාගේ ලියන එකේදී ෆලෝ අප් කරන්නේ මොන රීතියද කියලා අහන්න කැමතියි. එක පැත්තේ අනිත් පැත්තෙන් මම කැමති ඉතිහාසය ප්‍රශ්න කරනවා. ඉතිහාසය සම්බන්ධ තියෙන ප්‍රතිරූපය හදලා බිඳලා දානවා. ඊට පස්සේ අපි අතරමං කරන එකක්ද සාහිත්‍ය ඇතුළේ කරන්නේ නැත්නම් වෙන පාරක් අපිට පෙන්නනවද කියලා පැත්තෙන් ගත්තොත්
දැන් මෙහෙමයි මම නම් කියන්නේ අපි ඔක්කොම අතරමං විලා ඉන්නේ යම් විදියකට ඒක ඉතිහාසය කියලා දැන් උදාහරණයකට ඉතින් මම කලින් ගත්ත උදාහරණයක් ගන්නකො දැන් දුටුගැමුණේ හොඳයි කියලා එකතන කවුරු හරි කියද්දී මහානා මහමුදුර මහාවංශයේ දුටුගැමුණේ හොඳයි කියලා කියද්දී අපි එතරම් අතරමං වෙලා ඉන්නේ ඇත්තටම දුටුගැමුණේ හොඳ ඇති ඉතින් මම කියන්නේ හැම දිනාගෙම හොඳ නරක දෙකම තියෙනවා නමුත් ඔය පරිච්ඡේද 11ක් වෙන් කරලා මහා විහාරය මේ ඉහලින් කතා කරන තරම් මෙයා පන්සලට කරලා තියෙනවා මහා විහාරයට කරලා තියෙනවා නමුත් සාමාන්‍ය ජනතාවට කරලා නැහැ ඒක තමයි ඇත්ත ඒකට ඉතිහාස සාක්ෂි තියෙනවා යම් යම් විදියට හරිද එතකොට දැන් එතනත් අපි අතරමං වෙලා ඉන්නේ හරිද ඉතින් අපි මම කියන්නේ අපි ඉතිහාසයේ පුරාම විවිධ විදියට අතරමං වෙලා තියෙන්නේ යම් දේවල් යම් අර්ථකථනත් එක්ක හරිද ඉතින් එතකොට මම කරන්නේ මේ අතරමං වෙච්ච තැන් මට දැනෙන ප්‍රශ්නාර්ථ මම නැවත ප්‍රශ්න කරන එක දැන් මම පොඩි එක උදාහරණයක් කියන්නම් තව එකක් දැන් මගේ අලුත් පොතේ දැන් ඒක අනාගතය සහ මේ අතීතය සම්බන්ධ එකක්. හරිද? ඒක ඊට අවුරුදු 30කට විතර පස්සේ අනාගතයේ සිට අතීතයට යන කතන්දරයක් තියෙන්නේ. ඇත්තම ගත්තොත් එimhe ඒකට සම්බන්ධ වෙන්නේ ඒක ලබන මාසයේ එළියටයි. සීග්‍රි කාශ්‍යප කතාව. හරිද? දැන් අපි අහලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්තිය තමයි මේ සීග්‍රි කාශ්‍යප රජුරෝ මේ තමන්ගේ පියා ධාතුසේනව මරණයට පත් කරා කියන්නේ. ඒ කියන්නේ නිකම් මරණයකුත් නෙමෙයි ධාතුසේන රජුරෝම හදපු කලාවැවේ පැම්මට තියලා මැටි ගහලා කන පිටින් මරලා කාශ්‍යප තමන්ගේ තාත්තා මැරුවා කියලා තමයි මේ ඉතිහාසයේ සඳහන්නේ මහා වංශයේ ලියවිලා තියෙන්නේ. හරිද? එතකොට හරි ලස්සන කතාව තමයි මේක හොයාගෙන යනකොට මහා වංශයේ ලියපු මහානා මහමුදුරෝ තමයි මේ මහානා මහමුදුරෝ කියන්නේ ධාතුසේනගේ මාමා කෙනෙක්. ධාතුසේනගේ මාමා කෙනෙක්. හරි? ධාතුසේනගේ මාමා කෙනෙක් මහා වංශයේ ලියපු මහානා මහමුදුරෝ. එතකොට මේ ඇයි එතකොට මහා වංශයේ ලියපු මහානා මහමුදුරෝ මහානාවේ කතුවරු ඇයි එහෙම ධාතුසේන කාශ්‍යප පීතෘඝාතකෙක් විදිහට නම් කරන්නේ. ඒතර මේකට හරි ඓතිහාසික කාරණා තියෙනවා. සහයකට හේතු තියෙනවා. සහ ඒ විදිහටම ඒ විතරක් නෙවෙයි. ඒ කියන්නේ මේ ධාතුසේන සම්සමයෙන් මේ කාශ්‍යප පීතෘඝාතකේ කාතමරු මිනිහෙක් විදිහට හඳුන්වන පමණක් නෙමෙයි ධාතුසේනවත් නම් කරනවා මහා වංශයේ විසින් තමන්ගේ සහෝදරිය මරපු නින්දිත කුරිරු ඝාතකයෙක් විදිහට ධාතුසේන රජු. ඒ කියන්නේ යාගේ නංගි මේ නිගාර කියන සෙනවියා බැඳලා මේ නිගාර සෙනවියත් එක්ක බැඳලා හිටපු එයාගේ නංගිගේ අම්මව මේ මරනවා මේ ධාතුසේන රජු. ඒ කියන්නේ සමගගේ සොහොයුරිය ඝාතනය කරනවා. එතකොට සොහොයුරිය ඝාතනය කරපු රජෙක් තමයි ධාතුසේන. ඒ වගේම තමන්ගේ පියා ඝාතනය කරපු කෙනෙක් තමයි කාශ්‍යප. මෙන්න මෙහෙම තමයි මහා වංශයේ තියෙන්නේ. නමුත් මම කියන්නේ මේ දෙකම ප්‍රශ්නාර්ථය. අන්නේ ප්‍රශ්නාර්ථය මම ප්‍රශ්න කරනවා මගේ අලුත් පොතේ. හරිද? ඉතින් මේ වගේ ඉතිහාසය දැන් ඉතිහාසෙ ප්‍රශ්න කරන්න වෙන තැන් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න අපි අතහැරලා දාන්නේ ඇයි? ඇයි මේ කවුරුත් කියපු පළියට ඒවා අපි මේ ඒවා ඒ කියලා පිළිගන්නේ ඇයි? අපි තාර්කිකව අපි තාර්කික මිනිස්සුනේ. ඒකට අපිට අවශ්‍ය හේතු සාධක ඉතිහාසයෙන්ම හොයාගන්න පුළුවන් නම් යම් අපිට තොරතුරු අහු වෙනවා නම් අපි ඒක හොයලා බලන්න ඕනේ. එහෙම වෙයිද කියලා බලන්න. එතකොට අර මේ ඔය මම්මුලා අපින අපි අතරම තියෙන කතන්දරේ ඒකයි. අපි දැන්ටවත් අතරමං වෙලා තියෙනවා කියන්නේ. ඉතින් මම කියන්නේ දැන් මට පාර හරිද කියලා පෙන්වන්න බෑ. මේ අහවල් පාරේ යන්න ඕනේ කියලා මට කියන්න බෑ. දැන් අපි හිතමු දැන් අද Google Map එක දැම්මොත් එහෙම Google Map එකේ සමහර වෙලාවට අපි යන තැන එකම තැනකට යන එකම destination එකට යන පාර වෙන පාරවල වලින් අපිට තැන් වලින් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ එකම තැනකට යන්න විවිධ පාරවල් තියෙනවා. හරි? Google Map එකේ තියෙනවානේ. හරිද? සමහරකට කෙටිම පාර වෙනවා තමයි. හරිද? කෙටිම පාර යනකොට සමහරක් වෙලාවට ඒ පාරේ ටිකක් අමාරුයි. වලවල් වැඩි, බාධක වැඩි. හරිද? දුර පාර සමහරක් වෙලාවට ටක් ගාලා යන්න පුළුවන් මේ ට්‍රැෆික් නැතුව. ඉතින් මේ වගේ මේ මට හරි පාර පෙන්වන්න බෑ. මොකද පාරවල් ගණනාවක් තියෙනවා. මම පොඩ්ඩක් විවර කරලා මේ ප්‍රශ්නාර්ථය මම එලිදරව් කරලා මෙන්න මෙහෙම වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් මට මේ කලාකරුවා කියලා කියන්නේ හරි පාරක් පෙන්වන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි. යම් ප්‍රශ්නාර්ථයක් හරි යම් දෙයක් අනාවරණය කරලා දැන් ඕගොල්ලෝ තෝරගන්න ඕනේ කියන එක දැන් ඕගොල්ලෝ හිතන්න කියන එක තමයි. මම හිතන්නේ මම තිස්සම කැමති. මගේ පොත් කියවන මිනිස්සු මගේ පොත් කියවන මගේ ආදරණීය රසිකාවෝ පාඨකයෝ අලුතෙන් හිතන්න පෙළඹෙනවා. යම් දෙයක් ගැන අලුතෙන් හිතන්න පෙළඹෙනවා. අන්න ඒක තමයි මම ආසයි. හරි මම හිතන විදිහට හිතන්න ඕනෙත් නැහැ.
මට ඒකනේ බයින්නේ මට කියන වගේ පිරිසකට හා සමාන පිරිසක් 50-50 තියෙනවා මට බයින පිරිසක් ඇයි ඒ ඉතින් අර මේක දරා ගන්න බැරි මිනිස්සු කොට්ටාශයක් දරා ගන්න බැරි කට්ටිය ඉතින් ඒකට මම ආසයි මම හැමදාම කියන්නේ ඒකයි මේ බනින කොට්ටාශයේ තරම් මම ආදරය කරන මිනිස්සු කොට්ටාශයක් නැහැ බනින මිනිස්සු නැත්තම් අම්මපා මම මේ වෙනකොට මම ලියන එක නවත්තලා ඉතින් බනින මිනිස්සු නිසා තමයි මම තවම මේ නිර්මාණ කරන්නේ මේ කලාවේ රැඳීම ඉතින් ඒගොල්ලෝ තමයි මගේ උත්ප්‍රේරකය මගේ ශක්තිය ඉතින් නමස්කාර කරලා ඒගොල්ලන්ට මගේ ආදරේ පිරිනමන්න ඕනේ මට වදා බරින ඇත්තන්ට මගේ රසකාරයන්ට ඉතින් පාරවල් මට පෙන්නන්න බෑ මං හිතන්නේ කිසිම නිර්මාණයකින් හොඳ කලා නිර්මාණයකින් පාරක් පෙන්වන එක නෙමෙයි කරන්න ඕන එලිතරව් කරන එක සහ මෙන්න මෙහෙම පාරවල් තියෙනවා කියලා පෙන්වන එක ඊට පස්සේ හොඳ පාර මොකක්ද කියලා තෝරගන්න එක ඒ පාරේ අනෙක් කෙනාගේ වගකීමක් අනිත් එක මගේ මේ ඒකෙම තව කොටසක් තිබුණා මේ මම මොන ශෛලියකින්ද ලියන්නේ කියන එක. ඕකට ඉතින් විවිධ කර්තකපද එක්කිනා ලියන්න පුළුවන්. හැබැයි ඉතින් මම මේ අර මේ මම කිව්වේ මගේ හැමදාම දකින විදිහට හැමදේම දකින්න මම ආස නැහැ. මම කිව්වේ ඒක අපි හරි গুপ্ত හරි අපිට හිතාගන්න මේ මිනිසා කියලා කියන්නේ මේ හරි අමුතු සත්‍යයක්. හරිද? ලෝකේ නිර්මාණය කරපු මේ ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කරපු තීරුම් ගන්න බැරි සත්‍යයනේ මේ එක මොහොතක රැඳෙන එක මොහොතක ජීවත් වෙන මිනිස්සයා තව මොහොතක කොහොම විදිහට ක්‍රියා කරයිද කියලා හිතා ගන්න බෑ. මේ එක මොහොතක හරි හොඳ මේ මිනිහා තව ටිකක අන්ත මේ තිරිසනෙක් වෙන්න පුළුවන් අන්ත කුපාඩියෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අන්ත සුචරිතවත් මිනිහෙක් වෙන්න පුළුවන්. හරි අමාරු සත්‍යයක්. ඉතින් එතකොට මේ මෙයාගේ මේ සංකීර්ණ මේ ස්වභාවය අපිට මේ සාමාන්‍ය සරල ස්වභාවයෙන් සාමාන්‍ය යථාර්ථයෙන් පැහැදිලි කරන්න බෑ. ඒක අපි වෙනම තැනකට ගිහින් වෙනම අධිභෞතික විදිහට නැත්නම් මැජිකල් විදිහට වෙනම අල්ලගන්න try කරන්න. එතකොට තමයි යම් දේවල් අපිට අල්ලගන්න පුළුවන්. ඒ නිසා මේ අර සම්ප්‍රදාය තුළ ලියවෙන දේවල් වලින් මගේ ඒකෙන් ඉතින් ගොඩක් කටියට මගේ අක් වෙන්නෙත් නැත්තේ තේරෙන්නෙත් නැත්තේ ඉතින් ඒක ඉතින් එක එක්කෙනාගේ දැනපමණින් තමයි දේවල් වටහා ගන්න. ඒකට මම දුක නෑ. මේ ඒ විදිහට මුණ දෙනවා. ඒ නිසා අහවල් දෙයද කියලා මට කියන්න බෑ. ඒක ඕන කෙනෙකුට ඒක මැජිකල් රියලිසම් හරි අධිතාත්වික වාදය හරි ඕන විදිහකට ඒක නම් කරන්න පුළුවන්. නමුත් අර අපි දකින්න සැබෑ එක නම් නොවේ කියන එක නම් වෙන්න පුළුවන්. ඔව්. තව ඔඩියන්ස් එකට ප්‍රශ්න. චුට්ටක් මේ ප්‍රශ්නය මිචෙල් කියන කෙනාගේ ප්‍රශ්නය chat box එකකට යොමු වුණා. මට පෞද්ගලිකව බොහෝ වෙලාවකට ඒලා තිබුණා. මම ප්‍රශ්න චුට්ටක් කියවන්න. මේ කියනවා ඔබතුමා හරි විවෘතයි. කතා බහේදී පොත් කියවද්දිත් ඒක පේනවා. ඔබතුමා මෙහෙම විවෘත පුද්ගලයෙක් ටිකක් රැඩිකල් උනේ කොහොමද? කුඩා කාලේ ඉඳන්ම මෙහෙමද නැත්නම් විශ්වවිද්‍යාලය තුල පරිසරය හරහාද මෙන්න හැමෝම හිතන සිස්ටම් එකෙන් එහාට හිතන්න කතා කරන්න බලන්නේ. මන් රැඩිකල්ද නැද්ද කියන එක නම් මම දන්නේ මම උත්සාහ කරන්නේ මෙච්චරයි ඇත්තටම. මගේ හදවතට එකගව ජීවත් වෙන්න විතරයි. හදවතට එකගව කතා කරන්න විතරයි. මොකද අපි තාමත්ම කිටි කාලයක් මේ ලෝකේ ජීවත් වෙන්නේ. දැන් ඔබත් මෙත් එක මේ කතා කරලා මං හෙට මැරෙයිද දන්නෙත් නෑ. මේ මං ආගම්වාදියෙක් නෙමෙයි. නමුත් මම බෞද්ධ දර්ශනය ගැඹුරින් හදාරපු කෙනෙක්. ඒකත් එක්ක මේ ගැඹුරින් කියන්නේ ටිකක් deeply මොකද මට වැඩි ඕන තරම් ගැඹුරට හදාපු එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. සහ ඒක දැන් බෞද්ධ දර්ශනය ටිකක් ගැඹුරට හදාරනකොට මේ ලයිෆ් එක කියන්නේ මේ ඕන වෙලාවක ඉවරලා යන්න පුළුවන් ඕන වෙලාවක නැති වෙන්න පුළුවන් දේවල් එකතු කරගන්නේ මොකටද දේවල් බදාගන්නේ මොකටද දේවල් වල තීරුම් මොකද්ද මේ අපේ ලයිෆ් එකේ තීරුම් මොකද්ද කියන එකට මේ අපිට හැමතිස්සෙම ප්‍රශ්නාර්ථ ඇති වෙනවා මේ මොකද දැන් උදාහරණයක් විදියට මේ මිනිහා මේ ශිෂ්ටාචාරය පටන් ගත්ත දවස් ඉඳන් ලෝකයේ නොයෙක් දාර්ශනිකයෝ උත්සාහ කරලා තියෙන්නේ ප්‍රශ්න තුනකට කරුණු හොයන්න. ප්‍රශ්න තුනයි. ප්‍රධාන ප්‍රශ්න තුනයි. මේ සියල්ල කිටි කරගත්තු ප්‍රශ්න තුනයි. මොකද්ද පළවෙනි ප්‍රශ්නය? අපි උපත්ති ලැබුවේ කොහොමද? අපි කොහෙන්ද මෙහාට ආවේ? දෙවෙනි එක මොකද්ද මේ ජීවිතය කියන්නේ? උපත්තියෙන් පස්සේ මේ ගත කරන ජීවිතය කියන්නේ මොකක්ද? තුන්වෙනි එක මේ ජීවිතෙන් පස්සේ මරණයක් ඇති වුණාට පස්සේ අපිට මොකද වෙන්නේ? ඉතින් මේකට මේ විවිධ කට්ටිය විවිධ හැමදාම දාර්ශනිකයෝ කියලා මේ තුනට උත්තර හොයන එක. හරි. එතකොට මේ ඕකට දැන් දාර්ශනිකයන්ට අමතරව ශාස්ත්‍රවරුන්
මේකට උත්තර හොයන්න ගත්තා. දැන් බුදුහාමුදුරු බුදුන් වහන්සේ මේකට වෙන අර්ථකථනයක් බෞද්ධ දර්ශනය කරලා ඉදිරිපත් කළා තියෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේකට වෙන අර්ථකථනයක් ඉදිරිපත් කළා තියෙනවා. නබිතුමා වෙනම අර්ථකථනයක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් එක විවිධ අදහස්. අපිට කියන්න බෑ බුදුන් වහන්සේගේ අදහස හොඳම අදහස කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ අදහස හොඳම අදහස කියලා. අපි දන්නේ නැහැ. එක අදහසක්. දාර්ශනිකයෙක් වගේම උත් එක අදහසක් ඉදිරිපත් කළා මොකක්ද. ඉතින් නමුත් මට තේරෙන්නේ නැහැ මේ ලයිෆ් එකේ තීරණ ගන්න කියලා. මම කොහෙන් ආවත්තියට ආවද කියලා මම දන්නේ නැහැ. මගේ ඉස්සරහා ආත්මයක් තිබුණා නැද්ද කියලා. මම මරුණට පස්සේ මොනවද වෙන්නේ කියලාත් මම දන්නේ නැහැ. මොකද්ද වෙන්නේ අපි මරුණට පස්සේ තව ආත්මයකට යනවද කියලා කොහොමද දන්නේ? මම දන්නේ නැහැ නේ. හරිද? මේ ඔක්කොම ඉවර වෙන්න පුළුවන් මරණයත් එක්ක. ඉතින් හරි සරල දේ තමයි බෞද්ධ දර්ශනයේ තියෙනවා. ජීවිතයේ එකම තේරුම බෞද්ධ දර්ශනය ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙනවා. ජීවිතයේ එකම තේරුම සතුට පමණයි. සතුට කියන්නේ මොකද්ද? මේ මොහොත සතුටෙන් ගත කිරීම පමණයි. අතීතයක් ගැනවත් අනාගතයක් ගැනවත් හිතන්නේ නැතුව මේ මොහොත සතුටෙන් ගත කිරීම පමණයි මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකට හිත හදාගත්තට පස්සේ ඒකට මේක තේරුම් ගත්තට පස්සේ මේ ලයිෆ් එක ගත කරන්න ලේසි. ඉතින් මම මගේ හදවතට එකව ජීවත් වෙනවා. මේ තමයි ඒක රැඩිකල් වෙනද කියලා ඕන කෙනෙක් ඕන විදිහට ඒක අර්ථකථනය කරන්න පුළුවන්. අවංකව මට දැනෙන දේ කියන මාත් එක පොඩක් සමහර අය තරහ වෙලා තියෙනවා. ගහ බැනගෙනක් තියෙනවා. මම මගේ පොත්වලුත් කරන්නේ ඒකයි. මම ආසම නැත්තේ මේ මිනිස්සුන්ගේ දෙබිඩි ජීවිතය. ඒ දෙබිඩි ජීවිතය මම පුළුවන් තරම් විවේචනය කරනවා. සහ මේ යම් හේතුවතුව ඉතිහාසයේ වෙච්ච වැරදි වෙච්ච සිද්ධේට තැන් අර අපි මම්මුලා කරපු තැන් අතරමං කරපු තැන් මම නැවත ප්‍රශ්න කරනවා. ඉතිහාසය ගැන මම වැඩිපුර ලියන්නේ ඒක මට ෆැන්ටසි මේ තත්ත්වයක් නිසා ඒක අපිට නැවත අපි නොහිටපු ජීවත් නොවුණු තැනක දෙයක් ප්‍රතිනිර්මාණය කිරීම ඒක අපූර්වත්වයක් තියෙන නිසා. ඉතින් ඒ නිසා මම රැඩිකල්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් මම හදවතට එකව කතා කරන්නේ විතරයි තමයි මම chat box එකට ආපු ප්‍රශ්නයක් තියෙනවා. මේක තව ටිකක් සැර වැඩිද මන්ද? මේකද කියනොන්න මම ඒක කියවන්න චුට්ටක්. මේ කතාව අහන් ඉන්න කෙනෙක් කිව්වොත් ඔබතුමා බෞද්ධයෙක් කියලා බුදුදහමට ගරහනවා. ඔබතුමා බෞද්ධයෙක් නෙවෙයි වගේ පේනවා කියලා. ඔබතුමා මොකද දෙන උත්තරය? මේක මට හිතුණ දෙයක් නෙවෙයි. නමුත් මට හිතෙනවා මේක අහන් ඉන්න අය විවිධ මානසිකත්වයන් සහිත නිසා ඒ හරහා මෙන්න හිතෙන්න පුළුවන් කියලා. මොකද ඔබතුමා මේකට දෙන උත්තරේ? ඒක තමයි. මේ මං කිව්වේ අපි මේ බෞද්ධයි කියලා හිතාගෙන ඉන්න ගොඩක් කට්ටිය බෞද්ධ නැහැ. මං හරි අවංකව කියනවා. මේ බෞද්ධ මිනිස්සු මේ අපේ රටේට වැඩිය ජීවත් වෙන්නේ බටහිර. හරිද? බටහිර මිනිස්සු මීට වඩා අවංක. ඒ කියන්නේ අපි අපේ හදවතට එකතු වෙලා එකඟ වෙලා හදවතට අවංකව ජීවත් වෙන එක තමයි නියම බෞද්ධකම. හරිද? නැතුව මේ පන්සල් ගාන යන එක පන්සල් යනවා. තවත් පන්සල් යනවා. ඒ අවශ්‍ය වෙලාවට ඒක පන්සල් යන්න එපා කියන එක නෙමෙයි. පන්සල් ගාන ගිහිල්ලා බැඳ වැටි යනමන කරන එක නෙමෙයි. පන්සල් ගිහිල්ලා ඇවිල්ලා කාට ජීවත් වෙන එක නෙමෙයි කරන්න ඕන. කියන්නේ තමන්ගේ හදවතට එකගව තවත් කෙනෙකුට කරදරයක් නොකර තවත් කෙනෙකුගේ දේවල් හොයන්න නැතුව තවත් කෙනෙකුට මේ වෛර කරන්න නැතුව මේ තමන්ගේ හදවතට එකගව ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි හරිම බෞද්ධකම. ඉතින් ඒ අර්ථයෙන් මම පැහැදිලි බෞද්ධයෙක්. මාත් එක්ක කවුරු හරි තර්ක කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒකට ඕනම විවාදයක් ලෑස්ති. ඉතින් මේ සමහරක් වෙලාවට එවැනි කෙනෙක් බෞද්ධයෙක් නොවේ කියලාත් කවුරු හරි තර්ක කරනවා නම් දෙයි හඳුරන්නේ මම ඉල්ලා සිටින්නේ කරුණා කරලා බෞද්ධ දර්ශනය ඔබ කියන ඔබ මේ වටපිටාවෙන් හඳුනාගෙන බෞද්ධ ආගම නෙමෙයි බෞද්ධ දර්ශනය පොඩ්ඩක් මේ හොයලා බලන්න සහ ඉගෙන ගන්න. මේ දැන් උදාහරණයක් විදිහට මේ බෞද්ධ දර්ශනය හරහා තමන්ගේ දර්ශනය වෙනස් විදිහට ඉදිරිපත් කරපු කෙනෙක් තමයි ඕෂෝ කියලා කියන්නේ. කියන්නේ ඇත්තටම ඕෂෝගේ දර්ශනයේ ආදම නැත්තම් බේස්මන්ට් එක තමයි බුද්දිස්ට් ෆිලොසොෆි කියන එක. බෞද්ධ දර්ශනය. ඒතර ඕෂෝ බුදුන් වහන්සේ මීට අවුරුදු 2500කට කලින් කියපු දර්ශනය අදහස් එයා වර්තමානයට අලුත් නවීකරණය කරනවා කිසියම් ආකාරයක නව මොඩල් එක. ඒ කියන්නේ එයා ඒක මෙයා කරනවා. දැන් ඇත්තම ඕෂෝ කරන්නේ මේ බුද්දිස්ට් ෆිලොසොෆි එක මේ අද සමාජයට මේ අද සමාජයට හඳුන්වා දෙන්න. නැත්නම් අද සමාජයට ආරෝපණය කරන එක. අද සමාජය තුළ ස්ථාපනය කරන එක. ඉතින් එතකොට මේ සෙක්ස් ගැන කතා කරන එක බෞද්ධ දර්ශනයට කොහෙත්ම විරුද්ධ නැහැ. විරුද්ධ නැහැ. ඒක එහෙම කියනවා නම් කියන්නේ
එහෙම විරුද්ධයි කියලා හිතන කෙනෙක් බෞද්ධ දර්ශනය දන්නේ නැහැ. බුද්ධ ආගම දන්නේ නැහැ. බුද්ධ ආගම දන්නේ නැහැ. පන්සල් ගිහිල්ලත් ඇති. ඔව් ඒකත් හරි. බෞද්ධ දර්ශනය දන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඒ ගැන තර්ක කරනවා නම් බෞද්ධ දර්ශනය ඉගෙනගෙන අපි කතා කරමු. ඒකට මමත් ලෑස්ති. මේ ඒ නිසා මම පැහැදිලිව කියනවා මම හොඳ බෞද්ධාගමිකයෙක් නෙමෙයි. මම හොඳ බෞද්ධ දර්ශනය ඉගෙන ගත්තා. බෞද්ධ දර්ශනයට ආදරය කරන මිනිස්සෙක් කියලා ගත්තට මම ආදරේ බෞද්ධ දර්ශනයට ආදරය කරන මිනිස්සෙක්. ඔව් අපිට chat box එකට messages නෑ. තව ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරමු. නැත්නම් අපිට පැය දෙකකට ආසන්න වෙගෙන අපේ කාල සීමාව අවසන් කරගන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරමු. ඇත්තටම මේ මම සාමාන්‍යයෙන් අවුරුදු දෙකක විතර සැරයක් තමයි පොතක් ලියන්නේ දැන්. කලම්බු ලියලා ඉවරලා අවුරුදු දෙකකට පස්සේ මම ID පොත මේ පුත් කරේ 2018 පස්සේ 2020 ලියුවා. නමුත් ඇත්තටම දැන් මේ කොවිඩ් එකත් එක්ක අපි ලොක්ඩවුන් වෙලා මාස ගාණක් අපි ටික ඉන්න සිද්ධ වුණා. කොහෙවත් යන්න මේ හම්බුනේත් නෑ. මම සාමාන්‍යයෙන් රස්තියාතුවට කැමති මිනිස්සෙක්. ලංකාව පුර රස්තියාතු ගහන ලෝකෙ පුර රස්තියාතු කරන්න මම හම්බ කරන දේ සත්‍යයක් විතර කරන්නේ පිස්සුව සඳහා. ඉතින් අවාසනාවකට කිසිම තැනක රස්තියාතු ගහන්න මේ අවුරුද්ද හමාර ඇතුළත බැරි වුණා. මේ අපි හැමෝම මේ වසංගතයත් එක්ක ජීවත් වෙච්ච නිසා. ඒ අතර මට කල්පනා කරේ මගේ සෑහෙන කාලෙක ඉඳන් ඔළුව තිබ්බා මේ දෙයක් තමයි ඔය සීරි කාශ්‍යප කතන්දරෙත් එක්ක මේ මස්තකේ මම කල්පනා කරනවා ඒක ලියනවා කියලා. ඇත්තට මේක දැන් ලියලා ඉවරයි. ඒක දැන් මුද්‍රණය සඳහා සියලු පරිතුරය ඇසිගල්ලා තියෙනවා. ඒක මේ ඊයේ පෙරේද තමයි යුරුනේ මේ ඒක ලියෙන්නේ නැහැ නැත්තම් මේ ලොක්ඩවුන් එක නැත්තම් ඒක කොහොමවත් වෙන්නේ නැහැ. හැබැයි ඒක ටිකක් වෙනස් එකක්. මේ මොකද ඒක මේ ඇත්තටම ඉතිහාසය ගැන කතා කරාට ඒකට පාදක වෙන්නේ මේ මම හිතනවා දැන් ඊට පස්සේ දැන් අද නවීන විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා කාලය කියන්නේ කාලය තමයි 4th dimension එක කියලා. කාලය තමයි හතරවෙනි මේ dimension එක කියලා. එතකොට එහෙම වෙනකොට අපිට කාලය කියන්නේ දැන් කාලය කියන්නේ සංකල්පයක් නේ. අපි මේ මිනිත්තු තත්පර පැය කියලා හදාගෙන තියෙන එක සංකල්පයක්. එතකොට ඔය කාලේ නෙමෙයි හඳේ තියෙන්නේ. හඳ නැමැති වස්තුවේ තියෙන එක නෙමෙයි. අඟහරු ග්‍රහලෝකෙ තියෙන වෙනම කාලයක්. හරි. එතකොට බ්‍රහස්පති ග්‍රහලෝක වෙනම කාලයක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ කාලය කියන්නේ අපි හදාගත්ත අපේ පහසුව හදාගත්ත සංකල්පයක්. හරි. ඒක සැබවින්ම සංකල්පයක්. එතකොට මේ කාලය කියන එක සංකල්පයක් බවට පත් වෙලා ඒක 4th dimension එක වෙනකොට අපිට කාලය දිගේ අනාගතයට යන්නත් පුළුවන්. කාලය දිගේ පසුපසට යන්නත් පුළුවන්. හරිද? ඒතර මම හිතන්නේ 2000 අවුරුදු 30කින් විතර කාලය දිගේ මම ජීවත් වෙලා හිටියොත් එහෙම කාලය දිගේ මේ අතීතයට යන්න පුළුවන්. ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන්. දැන් මේ වගේ concept එකක් එක්ක සීග්‍රි කාශ්‍යප ගැන කතා කරන එකක් තමයි මගේ අලුත් පොතේ තියෙන්නේ. නමක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සමහර නිල් කට්‍රෝල් කියන නමක් වයිකට යෙදෙයි. බලමු ඒක මොකක්ද වෙන්නේ කියලා සති කිහිපයකින්. ඔව් සුබපැතුම් මේ ගොඩක් එකතු වෙලා තියෙන chat box එකට මේ මහත් මහත්මයා දැන් අපිට අවසන් ඒක මේ පළවෙනි සැරේට මම මේ කිව්වේ දැන් මම කිසිම තැනක මම ඒක කියලා නැහැ. ඉතින් මම සතුටුයි. ඒක ඔයගොල්ලන් එක බෙදා ගන්න ලැබිච්ච එක. ඔව් ඒක විශේෂ අවස්ථාවක් කියලා මම හිතන්නේ. අවසන් වශයෙන් මොහන් මහත්මයා තරුණ ලේඛකයෙක් විදිහට වර්තමාන තරුණ පරපුරට ඔතුමාට දෙන්න තියෙන අදහස මොකක්ද? කියන්නේ අපිත් එක්ක අද එකතු වෙලා ඉන්න පිරිසට වගේම පොදුවේ දෙන්න තියෙන අදහස. පරම්පරාවට කියන්නේ තව කෙනෙක් වෙන්න යන්න එපා. තව කෙනෙක් වෙන්න යන්න එපා. දැන් මට මුල් කාලේ එනකට මම මුල් කාලේ මම ලියනකොට මට හරියට එළදොරු චෝදනා තමයි මේ සයිමන් නාවගත් එකම ගැන වගේ ලියනවනේ කියලා. මම තරම් සයිමන් නාවගත් එකම ගැන ස්ටඩි කරපු කෙනෙක් නෑ. මොකද මට ඕන උනේත් ඒ හරහා මම වෙනස් වෙන්න. හරිද? ඉතින් එතකොට තව කෙනෙක් වෙලා තමන්ගේ අනන්තතාවය හදාගන්න බෑ. වෙනසක් ඇති කරන්න හැමතිස්සෙම වෙනසක් ගැන හිතන්න. ඒ වෙනස නිකන් නම් ඇති වෙන්නේ නෑ. තමුන් පුළුවන් තරම් කියවන්න ඕන, තමුන් පුළුවන් තරම් දේවල් බලන්න ඕන, චිත්‍රපටි බලන්න ඕන, නාට්‍ය බලන්න ඕන, නවකතා. මම ඇත්තටම නවකතා කියවන අඩු මිනිස්සෙක්. නමුත් මම බෞද්ධ පොතපත කියවනවා. බෞද්ධ කියන්නේ මේ බෞද්ධාගමික පොත, බෞද්ධ දාර්ශනික පොත කියවනවා. ඉතිහාස පොතපත කියවනවා, දාර්ශනික පොතපත් කියවනවා. නවකතා තමයි මම අඩුවෙන්ම කියවන්නේ. ඉතින් ඒ වගේ තමුන්ගේ වපසරිය ටිකක් පළල් වෙනකොට තමන්ට හිතන්න පුළුවන් දේවල් අලුත් වෙනවා, වෙනස් වෙනවා. ඒ නිසා මම
මේ අලුත් අත්දැකීමක් ගන්න. හැමතිස්සෙම රස්තිය අඩු ගන්න. හැමතිස්සෙම කොහේ හරි යන්න. ලංකාව පුරා හරි පිටරට පුළුවන් පිටරටකට හැමතැනම යන්න. වෙනස් මිනිස්සුන්ගේ සංස්කෘතික අත්දැකීම් අඳුනගන්න. මිනිස්සු අඳුනගන්න උත්සාහ කරන්න. දැන් මේ ජාතිවාද තමන්ගේ ජාතිය ගැන හරි තමන්ගේ ආගම ගැන හරි කතා කරනකොට මොනතරම් විහිළුවක්ද කියලා හිතනවා අපි පළල් වෙනකොට. වෙන රටකට යනකොට වෙන රටවල මිනිස්සු ආශ්‍රය කරනකොට වෙන ජාතියක වෙන ආගමක මිනිහෙක් ආශ්‍රය කරනකොට වෙන රටකට ගිහිලා වෙන ජාතියක් ආගමක් අපි කහලවත් නැති ආගමක් ජාතියක් ආශ්‍රය කරන මිනිස්සෙක් කතා කරන දේ දැනගත්තම අපි මේ කොටු වෙලා ඉන්න මොනතරම් බොරුවක්ද කියලා. ඉතින් ඒ අත්දැකීම් වැඩිපුර ලබන්න පුළුවන් තරම් කියවන්න පුළුවන් තරම් චිත්‍රපටි හරි වෙන දේවල් ලබන්න. අන්න එතකොට එහෙම කරලා අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න. තවත් කවුරුත් කරපු දෙයක් නෙමෙයි. අන්න එතකොට තමුන්ට කියලා තැනක් හැදෙයි. ඔව් අපි පැය දෙකකට වැඩි කාලයක් සිට රසබර සාකච්ඡා. ඉතින් සමාජ විතරන සංගමේ බදලු දිස්ත්‍රික්කයේ අපි සංවිධානය කරපු chat වැඩසටහනට අද සම්බන්ධයෙක් විදිහට සම්බන්ධ වෙච්ච මොහොන් රාජ් මඩල් මහත්මයා ඔබතුමාට ගොඩක් ස්තුතියි. මේ අද 70ක් සම්බන්ධ වුණා අපිත් එක්ක. ඒ වගේම මගේ සාකච්ඡාව මෙහෙවන්න අද සම්බන්ධ වෙච්ච මේක සිත්තු සහෝදරයට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපි ඇඳිලා සිටපු ප්‍රේක්ෂක ඔබ සමට ගොඩක් ස්තුතියි. නැවතත් මොහොන් රාජ් මඩල් මහත්මයාගේ තවත් පොතකින් අපි ඉස්සරහට එන්න පුළුවන් වෙයි. ඒ සමග අයවන් වැඩසටහනකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි. ජය වේවා.